හොඳයි. හැමෝම මයික් ඔෆ් කරගන්න ආදරණීය දුර පිටේ. සුබ උදෑසනක් වේවා ඔයගොල්ලෝ හැමෝටම. එතකොට අකුර ඇකඩමි අධ්‍යාපන ආයතනයේ විද්‍යා විෂය අද මේ ගන්න ඔයගොල්ලෝ සූදානම් වෙන්නේ. මයික් ඔෆ් කරගන්න හැමදේම මයික් ඔෆ් කරගන්න. හැමෝම මයික් ඔෆ් කරගන්න. කිසිම හේතුවක් මත පුතේ මයික් එක ඔන් කරන්න එපා. මොකද මේ මීටින් එක අපේ මේ පන්තිය රෙකෝඩින් වෙනවා. ඒ නිසා හොඳට මයික් එක ඔෆ් කරගන්න. හරිද? එතකොට ආදරණීය දුවේ පුතේ ඕගොල්ලොන්ගේ පහවසර ශිෂ්‍යත්ව විභාගය සමත් අය ඇති අසමත් අය ඇති. එතකොට සමත් අය අත උස්සන්න. ශිෂ්‍යත්ව විභාගයේ සමත් අය අත උස්සන්න. ශිෂ්‍යත්ව විභාගයේ සමත් අය අත උස්සන්න. හරි. අසමත් අය අත උස්සන්න. අසමත් අය. මොකද මමත් අත් දෙකම උස්සගෙන ඉන්නේ. මොකද මම ශිෂ්‍යත්වයේ අසමත් නිසා. මම ශිෂ්‍යත්වයේ අසමත්. ආදරණීය දුවේ පුතේ ඕගොල්ලෝ අපි හැමෝම අර විභාග කඩයින් වලදී පුතේ සමත් වෙන්න පුළුවන් අසමත් වෙන්න පුළුවන්. මම ශිෂ්‍යත්වයේ අසමත් වෙච්ච කෙනෙක්. මම ඒක බය නැතුව කියන්නේ. හැබැයි පුතේ ශිෂ්‍යත්වයේ ෆේල් වුණා කියලා අපේ අධ්‍යාපන ගමන නවතින්නේ නැහැ. හරිද? අධ්‍යාපන ගමන නතර වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ශිෂ්‍යත්වය අසමත් වුණා කියලා ඕගොල්ලන්ගේ අනිත් කඩයින් විභාග නතර වෙන්නේ නැහැ. ඒවා අපි කොහොම හරි කරගන්නවා. ඉතින් ඒ නිසා පුතේ ශිෂ්‍යත්වය කියන එක ජීවිතේට ලොකු බරක් කරගන්න එපා. එතකොට මම දන්නවා ගොඩාක් බහුතර පිරිස ශිෂ්‍යත්වයේ අසමත්. එතකොට අද මම පටන් ගන්න යන්නේ පළවෙනි පාඩම නන් නෙමෙයි. අද මම ඕගොල්ලන්ට පටන් ගන්න යන්නේ පුතේ මොනවාද ඕගොල්ලන්ගේ අච්චු පොතේ පිටු අංක පෙළ ගන්න පුතේ 85 පිටුව 85 පිටුව 85 පිටුව ශබ්දය හා ඇසීම කියන පාඩම තමයි මම අද කතා කරන්න යන්නේ. එතකොට දැන් ඕගොල්ලන්ට ලොකු ප්‍රශ්නයක් තියෙනවා පුතේ මොනවාද මං එතකොට මුල් පාඩම් කරන්නේ නැද්ද? අපි පළමු පාඩම් ඉගෙන ගන්නේ නැද්ද? පළවෙනි පාඩම් ටික අපි ඉගෙන ගන්නවා ආදරණීය දරුවනි. ඒක කොහොමද? එහෙම ඒකට තමයි පුතේ අපි අමතර පන්ති වෙනම ගන්නවා. ඒක ඉදිරි කටයුතු වලදී අපි කරගෙන යනවා මේ මාසය ඇතුළත. හරිද? එතකොට ඕගොල්ලන්ගේ මයික් ඔෆ් කරගන්න මම අර කලින් කිව්වා වගේ රත්තරන් දූල පුතාලා මයික් එක ඔෆ් කරගන්න. හරි. එතකොට පුතේ නැත්තම් අපිට මේ රෙකෝඩින් වෙන එකට බාධාවක් වෙන මේක. හොඳද? එතකොට ආදරණීය දූල පුතාලට ලබන සතියේ ඉඳලා අපි ඕගොල්ලන්ට උදේවරුව පන්ති අරගෙන ඒ කියන්නේ කාටවත් බාධාවක් නොවි පාසල් කටයුතු වලටත් බාධාවක් නොවි ඇතැම් පාසල් වල ඔන්ලයින් පන්ති පැවැත්වෙන නිසා ඕගොල්ලන්ට මුල පාඩම් ටික මුල ඉඳලම අපව සාකච්ඡාවට ගන්න. ඒ වෙනුවෙන් වෙනම කාලසටහන අපි ගන්නවා. හරිද? එතකොට ඒ නිසා කිසි දෙයකට බයක් වෙන්න එපා. අපි මේ අකුර ඇකඩමි එකේ අද විද්‍යාව මේ පටන් ගන්න පාඨමාලාව පුතේ ඕගොල්ලන්ට වර්ෂයේ අවසානයේ දක්වාම ගෙනියනවා. ඒ විතරක් නෙවෙයි දිගටම ඔන්ලයින් පන්ති පවත්වනවා. එතකොට මම ආදරණීය මව්දෙමාපියන්ට පොඩ්ඩක් ඕගොල්ලෝ ළඟ ඉන්නව නම් කැමරාව ඉස්සරහට එන්න ආදරණීය අම්මා තාත්තලා මම මේ කතා කරන්නේ පොඩ්ඩක් විනාඩි දෙකක්. හරිද? හේතුව ආදරණීය අම්මේ තාත්තේ මේ ඕගොල්ලන්ගේ දරුවන්ගේ ශිෂ්‍යත්වයේ කඩයිමෙන් පස්සේ 6 වසරට ඇවිල්ලා තියෙනවා. මෙතන ඉඳලා එන වැඩ ටික ඔක්කොම මතක තියාගන්න අවසානයේ අපස සාමාන්‍ය පෙළ දක්වාම වැදගත් වෙනවා. දැන් අද මම මේ කතා කරන්න යන ශබ්දය හා ඇසීම කියන පාඩම මේ තාත්තේ දරුවනේ ඕගොල්ලන්ට තරංග හා ඒවායේ යෙදීම් කියලා පාඩමක් එනවා 11 වසරේදී. ඒ පාඩමට මේ පාඩම සම්බන්ධයි. ඒකෝට කල්පනා කරන්න ලේසි නෑ. 6 වසරේ ඉඳලම ඉගෙන ගන්න විෂය කරුණු චුට්ට චුට්ට පුතේ අර වැවක වතුර බින්දුව එකතු වෙලා මහා ජලාශයක් හැදෙනවා වගේ මේක මේ මහා විශාල දැනුම් සම්භාරයක් ඕගොල්ලන්ට එකතු වෙන අවසානයේ. ඉතින් ඒ නිසා පුතේ ඕගොල්ලන් මොනවාද මේ පාඩම් කටයුතු වලට එකතු වෙනකොට ආදරණීය අම්මේ තාත්තේ දරුවන්ට අච්චු පොත ළඟ තියන්න. ඒ වගේම පෑන් 3ක් ඕන මේ පන්තියේ. මම අවශ්‍ය විශේෂ කරුණු රතු පෑනෙන් ලියවනවා. සාමාන්‍ය කරුණු නිල් පෑනෙන් ලියවනවා. ඊට පස්සේ ඊට ඒ කියන්නේ තවත් වැදගත් කාරණා තියෙනවා කළු පෑනෙන් ලියනවා. ඊට පස්සේ පුතේ රූප සටහන් අඳින්න පැන්සල අනිවාර්යෙන් පාවිච්චි කරන්න. මකන කෑල්ල ළඟ තියාගන්න නැත්නම් පන්තිය පටන් ගත්තයින් පස්සේ ඕක හතර වටේ දුවනෝනේ ඒක හොයන්න. ඊට අමතරව ආදරණීය අම්මේ තාත්තේ මේ දරුවන්ට තව කොපි පොතක් ඕන පිටු 80ක විතර. හොඳද? ඒ පොතට මම ප්‍රශ්න දෙනවා. දැන් අදත් මේ පාඩම ඉවර වෙනකොටම ප්‍රශ්න දෙනවා. ඒ ප්‍රශ්න වලට ඕගොල්ලෝ උත්තර ලියන්න ඕන රත්තරන් දරුවෝ. හොඳද? එතකොට පුතේ මේ විදිහට අපේ වැඩ ටික කරගෙන ගියාම ඕගොල්ලන්ට පුළුවන් මේ විභාගය වෙනුවෙන් මහන්සි වෙන්න. කොරෝනා ප්‍රශ්න තිබුණට ඒ වගේම තව කාරණාවක් තියෙනවා. 6 වසර කියන්නේ ප්‍රායෝගික පරීක්ෂණ ගොඩාක් තියෙන සිලබස් එකක්. එතකොට මේ ප්‍රායෝගික පරීක්ෂණ අපි පුළුවන් මට්ටමින් මෙතන කරනවා. ඊට පස්සේ ඕගොල්ලෝ ගෙදරදී ඒව කරන්න ඕනේ. දැන් මගේ අනිත් පන්ති වල දරුවෝ එහෙම ප්‍රැක්ටිකල් කරලා
WhatsApp එකට වීඩියෝ එවනවා. හරිද? එතකොට ඕගොල්ලන්ටත් පුළුවන්. හරි. අපි වැඩසටහන පටන් ගනිමු. හරි. එතකොට ආදරණීය අම්මා තාත්තලාට තා චූටි කාරණාවක් තියෙනවා. ඒකත් අපි කියලා මෙමුකෝ. මම ඕගොල්ලන්ට කලින්ම කිව්වා අම්මේ තාත්තේ ශිෂ්‍යත්වයේ පාස් වෙච්ච ළමයි ඉන්නවා අසමත් වෙච්ච ළමයි ඉන්නවා. පාස් වෙන ළමයි කිව්වම සුළු පිරිසක් අත ඉස්සුවා. අසමත් අය කිව්වම අත උස්සන්නත් ලැජ්ජයි. එතකොට මමත් ශිෂ්‍යත්වයේ ෆේල්. මගේ ශිෂ්‍යත්වයේ ලකුණු ගන්න ඇහුවොත් ඕගොල්ලෝ ලැජ්ජ වෙයි. මට ලකුණු 77යි තිබුණේ. ඔන්න තාත්තේ. එතකොට හිතා ගන්නකො මම ශිෂ්‍යත්වයේ ෆේල් වුණා කියලා මගේ O level මම ෆේල් වුණාද? නෑ. O level හොඳටම පාස් වුණා. A level පාස් වුණා. විශ්වවිද්‍යාලේ ගියා. උපාධියක් ගත්තා. දැන් මම ගුරුවරයෙක්. එතකොට ඕගොල්ලන්ට බැරිද? ඕගොල්ලන්ට පුළුවන්නේ. ඊටත් තියෙන කියපුවා ඉන්නවා. ඒ නිසා ශිෂ්‍යත්වය කියන්නේ ජීවිතේට එක විභාගයක් විතරයි. O level හැබැයි ෆේල් වුණොත් මගේ රත්තරන් දරුවනේ ඕගොල්ලන්ගේ අධ්‍යාපනය ගමන නතර වෙනවා. ඉතින් ඒ නිසා O level තමයි හරියට කරගන්නවා. ආදරණීය අම්මා තාත්තා ඕගොල්ලෝ මහා විශාල වියදමක් දාලා මේ කැපකිරීම කරලා දරුවන්ට උගන්වන්නේ. අම්මේ තාත්තේ මම දකින්න පළවෙනි දවස් අද වෙන්න පුළුවන්. මගේ නම ප්‍රජාත් රණසිංහ. එතකොට අද මාව දකින්න පළවෙනි දවස වෙන්න පුළුවන්. සමහර අයට නම් මාව දකින්න අන්තිම දවසක් වෙන්න පුළුවන්. ඇයි සමහර අය එක දිගට අපි එක්කෙනෙක් එකක් නැහැනේ. හැබැයි මෙන්න මේ කාරණාව මතක තියාගන්න. මම මේ කියන කාරණාව මගේ අම්මා තාත්තා හොඳට මතක තියාගන්න, දරුවෝ හොඳට මතක තියාගන්න. රත්තරන් දුවේ පුතේ ඕගොල්ලෝ ඉගෙන ගත්තොත් විතරමයි ඕගොල්ලන්ට රැකවරණයක් තියෙන්නේ. හොඳට මතක තියාගන්න. ඉගෙන ගත්තොත් විතරමයි. ඒ නිසා අම්මා තාත්තා පුළුවන් තරම් දරුවන්ට උගන්වන්න. මේ අධ්‍යාපනය ලබා දෙන්න. කොහොම හරි මහන්සි අරන් මෙයා වැඩදායි පුද්ගලයෙක් වෙමු. වැඩදායි පුද්ගලයෙක් කරමු අපි. අපිට පුළුවන්. බැරි නෑ. හැබැයි හෙවණැල්ල වගේ ඕගොල්ලෝ ඉන්න ඕන. මතක තියාගන්න. අම්මේ තාත්තේ දැන් ශිෂ්‍යත්ව විභාගෙ වෙනුවෙන් දරුවෝ පන්තියට එක්කන් ගිහිල්ලා පන්තියේ පළවෙනි පේළියේ වාඩි කරවලා ඕගොල්ලෝ දරුවෝ වෙනුවෙන් අසීමාන්ත කැපකිරීමක් කරානේ. වැස්සේ තෙමෙන්න නොදීනේ, අවුවේ වේලෙන්න නොදී දරුවෝ කොහොම හරි අරගෙන ආවිල්ලා මේ වැඩසටහන කරා. ඊට පස්සේ අම්මේ තාත්තේ O level විභාගයේ ඊටත් වඩා කැපකිරීම කරනවා. ඇයි දන්නවද? O level විභාගයේ මගේ අම්මේ තාත්තේ දරුවා අසමත් වුණා කියන්නේ එයා ඉවරයි. එයාගේ අධ්‍යාපන ගමන ඉවරයි. ඉතින් ඒ නිසා එහෙම වෙන්න දෙන්න බෑ. අපේ දරුවෝ අපි කොහොම හරි උපරිමයටම අරන් යන්න ඕන. මගෙත් එක්ක හිටියොත් ආදරණීය දරුවනේ ඕගොල්ලන්ට විද්‍යාව විෂය ආසම විෂය ජීවිතේට වැදගත්ම විෂය බවට පරිවර්තනය වෙනවා. ඒක ස්ථිරයි. හේතුව මම දැන් අවුරුදු කිහිපයක් තිස්සේ තමයි මේ ගුරු වෘත්තියේ ඉන්නේ. ඉතින් ඒ නිසා ඒ දරුවෝ මගේ විෂයට තමයි ආසම. හරිද? ඒක අද ඉඳලා ඕගොල්ලෝ වෙනස් වෙන්න ඕන. දැන් සමහර දරුවෝ ගෙවල් වල ඉන්නවා කැමරාව ඔන් වෙන්නෙත් නැහැ. හේතුව සමහර අය ඉන්නේ ඇඳාමුඩ. මම දන්නවා. හරිද? සමහර අය ඉන්නේ කෑම මේදිකා. සමහර අය ගෙදරට ඇවිල්ලා ඕගාල කතාව. ටීවී එක අයියෙන් දාලා, රේඩියෝ එක අයියෙන් දාලා. එතකොට අම්මේ තාත්තේ පාඩමට බාධාවක්. ඒ නිසා දරුවා දැන් ඉන්නේ පාඩමක. මතක තියාගන්න. ඒ දරුවට ඒ පාඩම කරන්න පන්ති කාමරයක් නිර්මාණය කරගන්න. හරිද? කිසිම අයුරකින් බාධාවක් වෙන්න තියන්න නම් එපා දරුවන්ට. මේ දරුවෝනේ අපි 6 වසරනේ. දැන් 10 11 පන්ති ළමයින්ට නම් මම මේක කියන්නේ නැහැ. මොකද ටක් ගාලා පාඩම කරන් යනවා. හැබැයි මෙන්න මේ කාරණා ටික මුලදී කියන්නේ මට බෑ. පහු වෙන්න මේව වෙනස් වෙනකොට. හරිද? ඔයගොල්ලන්ට සිග්නල් ප්‍රශ්න වෙන්න පුළුවන්, මොනවා හරි ගැටලු වෙන්න පුළුවන්. නැවත පන්තියට කොහොම හරි ලොග් වෙන්න. ඕගොල්ලෝ තමයි පුතේ හරියට ලොග් වෙලා වැඩසටහන හරියටම ක්‍රියාකාරී වෙන්න ඕන ඕගොල්ලෝ. අපි ඉන්නවා. අපෙන් කරන්න පුළුවන් හොඳම දේ කරනවා. ඕගොල්ලන්ට ප්‍රශ්න තියෙනවා නම් chat එකට එවන්න. කොයියම්ම වෙලාවකවත් මයික් ඔන් කරන්න එපා. අවශ්‍ය නැහැ. හරිද? කිසිම වෙලාවක ඒ දේ කරන්න එපා. ආදරණීය අම්මා තාත්තා පුළුවන් නම් පන්තියේ ඉවර වෙනකන් දරුවොත් එක්ක වාඩි වෙලා හිටියට ප්‍රශ්නයක් නැහැ. පැය දෙකක් දරුවෙක් වෙනුවෙන් කැපකිරීම කරන්න ප්‍රශ්නයක් නැහැ නේ. ඉතින් අම්මේ තාත්තේ ඕගොල්ලෝ දරුවෙක් එක්කත් ළඟ ඉන්න අපි වැඩසටහන දිගටම කරගෙන යමු. ඊට පස්සේ තව එක කාරණාවක් කියලා දෙන්න ඊට පස්සේ ඉවරයි. දරුවන්ට ගෙදර ලස්සන පොත් මේසයක් හදලා දෙන්න. තමන් වැඩ කරන තැන ආසාවෙන් වැඩ කරන්න ලස්සන පොත් මේසයක් හදලා දෙන්න. ඒ පොත් මේසය හරියට සූදානම් කරලා තියන්න. ලස්සනට මල් පෝච්චියක් තියලා මේ තමන්ගේ පොත් මේ ඉස්සරහා ගහ ගන්න ලස්සන වාක්‍යයක් කියනවා. මම අද ඒක කියලා දෙනවා. පොඩ්ඩක් ඉන්නකෝ. හරිද? ඔයාගේ වාක්‍ය තමයි මොකක්ද දන්නවද? මෙන්න මේ වාක්‍ය තමන්ගේ පොත් මේස ඉස්සරහා අනිවාර්යෙන් ගහන්න. හරිද? එතකොට ඒ වාක්‍ය තමයි ඔව් මට පුළුවන්. මේ ගැන ගොඩක් අය දන්නවා. ඔව් මට පුළුවන් කියලා ගහ ගන්න ඕනේ. පුළුවන්. හරිද? Yes I can. මෙන්න මේ වාක්‍ය ගහ ගන්නවා. මේක ලස්සනට ලියලා ඕගොල්ලෝ කොටු කරලා තමන්ගේ පොත් මේ ඉස්සරහා අලව ගන්නවා. හරිද? ඔව් මට පුළුවන්. ඊට පස්සේ ආදරණීය අම්මේ තාත්තේ ඒ දරුවගේ පොත් මේසෙට ලස්සන මේ විටිකොලයක් දාලා දරුවගේ වැඩසටහන කරගෙන යන්න පුළුවන් විදිහට හදලා දෙන්න. හරිද? සිග්නල් එතෙන්ට නැති වෙන්න පුළුවන්. නමුත් පොත් මේසයක් හරියට තියෙනවනේ. ඊට පස්සේ ඕගොල්ලෝ දරුවන්ට සිග්නල් දින තරක හොඳට වැඩසටහන කරගෙන යන්න පුළුවන් විදිහට arrange කරලා දෙන්න. හරි? එතකොට ආදරණීය අම්මා තාත්තා වෙනුවෙන් ඒ කතා කරපු කතාව අවසන්යි. අපි වැඩේට යමු. පෙරලා ගන්න ඕගොල්ලන්ගේ පිටු අංකය 85.
ශබ්දය හා ඇසීම. ශබ්දය හා ඇසීම. ශබ්දය හා ඇසීම. right? ශබ්දය හා ඇසීම. ශබ්දය හා ඇසීම. හරි. දැන් අපිට පරිසරය බැලුවයින් පස්සේ ඕගොල්ලන්ට කොහොමද හොඳට නිදාගෙන ඉන්නකොට ගාල මදුරුවෙක් කෙනෙක් කන ගන්නවා. එතකොට මොකද කරන්නේ? කනට ගාන ඩෝල් ගන්නවා. කන ඉවරයි. එහෙමනේ ඊට පස්සේ ඕගොල්ලන් ගෙදර ගාවින් යනව නේද? චූම් පාම් වාහනේ යනවා. මේ මාළු මාළු ලාබයි මාළු ලාබයි මාළු ලාබයි මාළු එළවලු එළවලු මීකිරි එහෙම යනවනේ නේද? එක එක ශබ්ද ඕගොල්ලන්ට එදිනෙදා ජීවිතයේදී ඇහෙනවා. දැන් ඕගොල්ලෝ අද උදේ නැගිට වෙලාවේ ඉඳන් මේ මොහොත දක්වාම කොයිතරම් ශබ්ද එනවද? කල්පනා කරලා බලන්න. දැන් මගේ මේ මිහිරි කටහඬ ඕගොල්ලන්ට ඇහෙනවනේ නේද? අම්මෝ සර්ගේ මිහිරි කටහඬ තමයි අපිට ඇහෙන්නේ. එහෙමද? එතකොට දැන් ඕගොල්ලන් ගෙදර අක්කලා ඉන්නෝ අයියලා ඉන්නෝ කැමෝම කතා බහ කරනවා. ඒ ගොල්ලන්ගේ මොනවද පිට වෙන්නේ? ශබ්ද පිට වෙනවා. නේද? එතකොට පුතේ අන්න ඒ ශබ්ද ඕගොල්ලන් දන්නවා. නලා හඬ ඇහෙනෝ, ශාකවල හඬ ඇහෙනෝ, කුරුළු නාද ඇහෙනෝ නේද? වාහනවල නලා හඬවල් නේද? අපිට ගොඩාක් ඇහෙනවා. රේඩියෝ එක දාලා තියෙනෝනේ, රූප වාහිනිය දාලා තියෙනවා. එතකොට මෙන්න මේ එදිනෙදා ජීවිතයේදී පුතේ ඔබට මට අපිට ගොඩාක් ශබ්ද ඇහෙනවා. ගොඩාක් ශබ්ද ඇහෙනවා. ඒ ශබ්ද කොහොමද හටගන්නේ? මේ ශබ්ද වලින් ශබ්දයක් ඇති වෙන්නේ කොහොමද? අද අපි ඉගෙන ගන්න යන්නේ. හරිද? එතකොට මාතෘකාව ලියා ගන්න. ශබ්දය හා ඇසීම. 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 මාතෘකාව ලියා ගන්න හැමෝම. ශබ්දය හා ඇසීම. ශබ්දය හා ඇසීම. ශබ්දය හා ඇසීම. මොන පොතේද ලියාගන්නේ? ලියන පොතේ. ලියන පොතේ. ලියන පොතේ. ශබ්දය හා ඇසීම. හරිද? ශබ්දය හා ඇසීම. ඒ තමයි මාතෘකාව. ශබ්දය හා ඇසීම. හරි. ලියන්න පුතේ ඒ කියන්නේ තරුවක් දාලා සාමාන්‍ය පෑනෙන් තරුවක් දාලා ලියන්න. අප අවට පරිසරය තුල අප අවට පරිසරය තුල විවිධ ශබ්ද නිරතුරුවම ඇසේ මයික් ඔෆ් කරගන්න. නිරතුරුවම ඇසේ අප අවට පරිසරය තුල විවිධ ශබ්ද නිරතුරුවම ඇසේ. මාතෘකාව ලියාගන්නේ රතු පෑනෙන්ද? නෑ කළු පෑනෙන් මාතෘකා ලියාගන්නේ. හරිද? ප්‍රශ්න අහන එක පොඩ්ඩක් බ්‍රේක් කරන්න chat එකට මැසේජ් එකක් දාන්න පුතේ. මොකද මේක රෙකෝඩින් වෙනවා. හරිද? ලියන්න පුතේ උදාහරණ කළු පෑනෙන්. උදාහරණ ලියන කළු පෑනෙන්. කුරුළු නාද වාහනවල නලා හඬ. සාය කියන්නේ කුරුළු නාද වාහනවල නලා හඬ. මිනිසුන්ගේ කටහඬ. තව මොනවද? ප්‍රජාත් සර්ගේ මිහිරි කටහඬ. එහෙම ලියනවද? right. මිනිසුන්ගේ හඬ. okay. එතකොට පුතේ දැන් ඕගොල්ලෝ දන්නවා ඕගොල්ලොන්ට මේ ශබ්ද ඇහෙන්නේ කොහෙන්ද?
මේ ශබ්ද බද්ද ඔක්කොම ඇහෙන්නේ කොහෙන්ද? ඈ ශබ්ද බද්ද ඇහෙන්නේ අපිට මොකෙන්ද? පරිසරයෙන්. කණෙන් ඇහෙන්නේ කණෙන්. පරිසරයේ ශබ්ද තමයි අපිට කණෙන් ඇහෙන්නේ පුතේ. එතකොට පුතේ ඔන්න බලන්න මෙහෙම වැඩක් වෙනවා. අහගෙන ඉන්නකෝ. දැන් ඔන්න ඕගොල්ලන්ට චූම්පම් වාහනේ එනෝ ගේ ගානේ. ඉතින් අපේ කට්ටිය උසේන් බෝල් දුවන්න වගේ වේගෙන් දුවනවා. හරිද? දැන් ඔන්න කල්පනා කරන්න. දැන් ඔන්න අපි හිතමු උදාහරණයකට අපේ දිනෙත් කියන ළමයා ඉන්නවා. කවුද ඉන්නේ? දිනෙත් කියන ළමයා ඉන්නවා. මේ දිනෙත්ලයි ගේ ගාවින් දැන් එනවා මොකද්ද? චූම්පම් වාහන. දිනෙත් වේගෙන් දුවනවා. දිනෙත් එනකොට මේ හඬ ඇහෙන්නේ මොකෙන්ද යාගේ? මෙන්න මේ කණෙන් තමයි ඇහෙන්නේ. මේ කණෙන් මෙයා මේක ගන්නව කොහාටද? මෙයාගේ සිරුර ඇතුළට. ඊට පස්සේ තමයි මෙයා කට අරගෙන දුවන්නේ වේගෙන්. ඉන්න පොඩේ එනවා. හරිද? එතකොට පුතේ ඔබට මට මේ පරිසරය තුල ඇහෙන ශබ්ද සියල්ලම ඇහෙන්නේ කන හරහා. නේද? අර සමහර අය කිය කන හරහා ඇස් ඇරෙන්නට කියලා. නේද? එතකොට දැන් ඕගොල්ලන්ට මගේ මේ මිහිරි කටෙන් ඇහෙන්නේ මොකක් කරාද? කන් දෙක තුලින්. නේද? රතිඤ්ඤ පත්තු කරපු කාලේ මතකයිනේ නේද? අම්මෝ ඩෝල් ගලක් දැකිනකොට කන් දෙක වාගෙන තමයි ඉන්නේ. එහෙම නේද සමහර අය? අම්මේ වෙන්න පත්තු කරනවා ඉන්න බෑ ඉන්න තරන්න එහෙම. එතකොට පුතේ ඕගොල්ලන්ට මට අපිට මෙන්න මේ කන කියන එක ගොඩාක් වැදගත්. දැන් සමහර කට්ටිය ඉන්න ඔය සමහර කාලවල වලට පුතේ කේලමක් එහෙම කියනකොට මේ කම්පෙති ලොකු කරගෙන අංගි නේද? ඒ කියන්නේ කනේ පෙත්ත ලොකු වෙනකොට අපිට ඇහෙන ශබ්ද ප්‍රමාණය මොකද්ද වෙන්නේ? වැඩි වෙනවා. කම්පෙත්තේ ප්‍රමාණය වැඩි වෙන්න අපිට ඇහෙන ශබ්ද ප්‍රමාණය මොකද්ද වෙන්නේ පුතේ? වැඩි වෙනවා. මොකද්ද වෙන්නේ? වැඩි වෙනවා. දැන් ඕගොල්ලන්ට දන්නවනේ අලිය තඩීනේ. තඩි අලියගේ තඩි කම්පෙති දැකලා තියෙනවද ඕගොල්ලෝ? රයිට්. එතකොට එයාට චූටි ශබ්ද පවා ඇහෙනවා. හොඳට මතක තියාගන්න. එතකොට කම්පෙත්තේ ප්‍රමාණය වැඩි වෙනකොට පුතේ අපිට ඇහෙන ශබ්ද ටික වැඩි වෙනවා. මේ කම්පෙත්තෙන් කරන්නේ බාහිර පරිසරයේ තියෙන ශබ්ද තරංග කන වෙත යොමු කිරීම. බාහිර පරිසරයේ තිබෙන ශබ්ද තරංග කන වෙත යොමු කිරීම. තේරුණාද? හරි. එතකොට මම දැන් ඕගොල්ලන්ට කිව්ව වැඩක්. දැන් කවුරු හරි රහසක් කතා කරනවා නම් ඕගොල්ලන්ට ඒක අහන්න නම් ඕගොල්ලෝ මොකද්ද කරන්න ඕන? කම්පෙත්තේ ප්‍රමාණය වැඩි කරන්න ඕන. හරිද? දැන් අද කම්පෙත්තේ ප්‍රමාණය වැඩි කරන විදිහේ වැඩක් කරන්න යන්න. අපි මේකට ගන්නවා බ්‍රිස්ටල් බෝඩ් එකක්. මොකද්ද ගන්නෙ? බ්‍රිස්ටල් බෝඩ් එකක් ගන්න. මේ බ්‍රිස්ටල් බෝඩ් එකක් අරගෙන අර සීනි ගොට්ට ගහනවා වගේ රවුමට මේව හදා ගන්නවා. උණ බම්බුවක් වගේ නැත්නම් අර මේ ස්පීකරයක් වගේ එකක් හදා ගන්නවා. ඊට පස්සේ ඒක කනට තියලා අහගන්නවා. දැන් මොකද්ද අපි කරන්න යන්නේ? මෙන්න මේ බාහිර පරිසරයේ තිබෙන ශබ්ද තරංග ඇසෙන ප්‍රමාණය වැඩි කරගන්න යන්නේ. right? ලියන්න පුතේ තරුවක් දාලා සාමාන්‍ය පෑනින් නිල් පෑනින් ලියන තරුවක් දාලා පරිසරය තුල සිදුවන මෙම එක් ශබ්ද තරංග අප ශ්‍රවණය කරනුයේ සර් පොඩ්ඩක් කියනවද? පරිසරය තුල සිදුවන මෙම ශබ්ද තරංග අප ශ්‍රවණය කරනුයේ කන තුලින් වේ. සර් මං දැන් පන්තියට ලග්ුණේ. ප්‍රශ්නේ පොඩ්ඩක් තියෙනවද සර්? ප්‍රශ්න නෙමෙයි පුතේ පිටු අංක 85 පෙළ ගන්න අපි මේ සාකච්ඡා කරන්නේ ශබ්දය හා ඇසීම කියන පාඩම. ඒකේ ක්‍රියාකාරකම 6 2 තමයි තාඩියකින් සාකච්ඡා කරන්නේ. හොඳද? රයිට්. එතකොට ඕගොල්ලන්ට පුතේ රෙකෝඩින් එකක් එනවා. ඒ රෙකෝඩින් එක අපි තව දවස් දෙකකින් වෙබ්සයිට් එකට දානවා. හොඳේ? අකුර ඇකඩමි වෙබ්සයිට් එක බලන්න. හොඳේ? එතකොට ඕගොල්ලන්ට වීඩියෝ එක බලන්න පුළුවන්. හරිද? රයිට්. ලියන්න තරුවක් දාලා කන හරහා මේ කන තුලින් වේ. ඊළඟ තරුව දාලා ලියන්න. කන් පෙත්ත මගින් ශබ්ද තරංග කන් පෙත්ත මගින් ශබ්ද තරංග කන වෙතට යොමු කරයි.
කන වෙතට යොමු කරයි. කන වෙතට යොමු කරයි. right ඊළඟ තරු දාලා ලියන්න පුතේ. ශබ්ද තරංග ඇසෙන ප්‍රමාණය වැඩි කර ගැනීම සඳහා පහත ක්‍රියාකාරකම සිදු කරමු. පහත ක්‍රියාකාරකම සිදු කරමු. උදේ දැන් අපි ප්‍රැක්ටිකල් එකක් ලියන්න යන්නේ. හොඳට අහගෙන ඉන්න හැමෝම. හොඳට අහගෙන ඉන්න. ප්‍රැක්ටිකල් එකක් ලියනකොට පුතේ පියවර කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි අවශ්‍ය ද්‍රව්‍ය, ඊට පස්සේ ක්‍රමය, ඊට පස්සේ නිරීක්ෂණ, ඊට පස්සේ නිගමනය. හොඳද? හොඳට අහගෙන ඉන්නකෝ. මේ විද්‍යාත්මක ක්‍රමය. මේකට කියන්නේ විද්‍යාත්මක ක්‍රමය කියලා. හරිද? scientific methodology. එතකොට පුතේ මේකෙදි ක්‍රමවේදයක් තියෙනවා. ඉස්සෙල්ලම ලියන්න ඕන අවශ්‍ය ද්‍රව්‍ය කියලා. දැන් මේක කවදාවත් ඊට පස්සේ මගෙන් අහන්න එපා. හොඳේ? අවශ්‍ය ද්‍රව්‍ය. මෙන්න මේක අපි ලියන්නේ කළු පෑනේ. අවශ්‍ය ද්‍රව්‍ය. හරිද? ඊට පස්සේ අවශ්‍ය ද්‍රව්‍ය ටික ලියන්නේ නිල් පෑනෙන් තරුදදා 15ක. හොඳද? ඒක මතක තියාගන්න. ඊළඟට ක්‍රමය කියලා ලියන්නේ කළු පෑනේ. ඊට පස්සේ ක්‍රමය විස්තර කරනකොට ඒක ලියන්නේ නිල් පෑනේ. නිරීක්ෂණ ලියන්නේ කළු පෑනේ. හරිද? නිගමනය ලියන්නේ කළු පෑනේ. හරිද? මේ ටික නිල් පෑනේ ඊට පස්සේ දුර ටික ලියගෙන යනවා. රයිට්? තේරුණා? දැන් කළු පෑනේ ලියන අවශ්‍ය ද්‍රව්‍ය කියලා. අවශ්‍ය ද්‍රව්‍ය. ලියන්න පුතේ. අවශ්‍ය ද්‍රව්‍යයන්ට නිල් පෑනේ ලියන්න. බ්‍රිස්ටල් බෝඩ් එකක්. කතුරක්. බ්‍රිස්ටල් බෝඩ් එකක් කතුරක්. මැලියම් කියන්නේ මොනවද? ගම්. හරිද? මැලියම්. right? ලියන්න ක්‍රමය කළු පෑනේ ලියන්න ක්‍රමය. බ්‍රිස්ටල් බෝඩ් එක ගෙන බ්‍රිස්ටල් බෝඩ් එක ගෙන එය කේතු ආකාරයට සාදා ගන්න ඉන්පසු එහි කුඩා සිදුර කන වෙත තබා බෝඩ් එකගෙන එය කේතු ආකාරයට ඉතුරු ටික මොකක්ද? හේතු ආකාරයට සකස් කර ඒ කුඩා සිදුර පිල් පාට
ඔව් සාමාන්‍ය පෑනෙන් පුතේ මයික් ඕෆ් කරන්න chat එකට දාන්න මැසේජ් එක. එහි කුඩා සිදුර කන වෙත තබා කුඩා සිදුර කන වෙත තබා ශබ්ද තරංග ශ්‍රවණය කරන්න ශබ්ද තරංග ශ්‍රවණය කරන්න හරිද පුතේ මයික් ඕෆ් කරගන්න හැමෝම. එතකොට මෙන්න මේ රූපය ඇඳ ගන්න පුතේ. මේ රූපය ඇඳ ගන්න. අයන්නද ඔව් පුතේ ඔව් අයන්න. ඒ ටික ලියා ගන්න මොන පෑනින්ද? නෑ පුතේ ඕක සාමාන්‍ය පෑනේ ලියා ගන්න. රූප සටහන පැන්සලෙන් අඳින්න. ලියලා තියෙන ටික කියන්න පුළුවන්ද? කුඩා සිදුර විශාල සිදුර හේතු ආධාරකයට සැකසූ කාඩ්බෝඩ් ආධාරකය. කුඩා සිදුර විශාල සිදුර හේතු ආධාරකයට සැකසූ කාඩ්බෝඩ් ආධාරකය. ලියලා ඉවරයිද? ලියලා ඉවරයිද? අත උස්සන්න. ඇඳගෙන ඉවර වුණු අය අත උස්සන්න. හරි. ෆිනිෂ් කියලා දාන්න නැත්නම් ඕකේ කියලා දාන්න ප්‍රශ්නයක් නැහැ. හරි හොඳයි පුතේ. හරි. ලියන්න නිරීක්ෂණ. අර නිරීක්ෂණ කියලා ලියන්නේ කළු පෑනෙන්. හොඳද? ඔව් මගේ නම මොකක්ද කියලාත් අහනවා. මගේ නම ප්‍රජාත් රණසිංහ. හරිද? ඒක මතක තියාගන්න. අමතක වෙනවා නම් පොතේ ලියලා තියන්න. ප්‍රශ්නෙකුත් නැහැ. හරිද? ලියන්න. නිරීක්ෂණ ලියන්න. බාහිර පරිසරය තුල
ඇතිවන ශබ්ද සර් මම මුලින්ම කියන්න පුළුවන්. නිරීක්ෂණය බාහිර පරිසරය තුල ඇතිවන ශබ්ද වැඩි වී ඇසේ වර්ධනය වෙලා වැඩි වී ඇසේ සර් ආයි කියන්නකෝ. බාහිර පරිසරය තුල පවතින ශබ්ද වැඩි වී ඇසේ. හරි සර්. නිගමනය ලියන්න. නිගමනය කියලා කළු පෑනෙන් ලියන්න. නිගමනය ලියන්න. නිගමනය ලියන්න. බාහිර පරිසරය තුල ඇතිවන ශබ්ද බාහිර පරිසරය තුල ඇතිවන ශබ්ද බාහිර පරිසරය තුලින් ඇතිවන ශබ්ද කන තුලින් ශ්‍රවණය කළ හැකිය. කන තුලින් ශ්‍රවණය කළ හැකිය. මොකද සර්? මයික් ඔෆ් කරගන්න ආදරණීය දරුවනේ ඕගොල්ලෝ හැමෝම බලන්න ඕගොල්ලන් මයික් ඔන් වෙලාද කියලා. ආයි කියන්න. ඒක මියුට් කරන්න. සර් මයික් මියුට් කරන්න මයික්. හරිද? ආගෙන ඉන්න. හරිද? එතකොට පුතේ මොනවාද ඕගොල්ලන්ට අපි සර් කියන්නකෝ. ඇසීම කියන පාඩම. හොඳට ආගෙන ඉන්න. ශබ්ද තරංග අපි අපේ පරිසරය තුළ ඕන තරම් ඇහෙනෝනේ. කුරුළු නාද ඊට පස්සේ සර් වාහන නිගමනයේ ආය පාරක් කියන්නකෝ. මිනිසුන්ගේ කටහඬවල් අපිට ඇහෙනවා. හරිද? එතකොට මේ අපි හැමෝගෙම මේ ශබ්ද තරංග නිගමනයේ හුන්නේ සර්. බාහිර පරිසරය තුළ ඇතිවන ශබ්ද කනහරහා ඇසේ කියලා ලියන්න පුතේ. කනහරහා ඇසේ කියලා. හරිද? අහගෙන ඉන්නකෝ. හොඳට ආගෙන ඉන්න. හොඳයි. එතකොට පුතේ මෙහෙමයි. අපි මේ ශබ්දය හා තරංග ඇසීම පාඩම තමයි කතා කරන්නේ ඔයගොල්ලන්ගේ ශබ්දය හා ඇසීම පාඩම. එතකොට අපේ ආවට පරිසරය තුළ අපිට සෑහෙන ශබ්ද තරංග අහන්න පුළුවන්. මේ ඔක්කොම අහන්නේ කන තුලින්. එතකොට මේ ඇහෙන තරංග වල ප්‍රමාණය අපිට වැඩි කරගන්න බාහිර කම්පෙත්තක් තියෙනවා. ඒ කම්පෙත්ත ප්‍රමාණය තවත් වැඩි කරොත් අපිට තවත් ගොඩාක් ශබ්ද තරංග හොඳට අහන්න පුළුවන්. එතකොට ඕගොල්ලන්ට අපිට පරිසරය තුල දැන් කට්ටිය කල්පනා කරනවා ඇති අඩේ මේක ආදාගත්තා නම් හරි නේද අල්ලපු දෙන දේවල් අපිට අහන්න පුළුවන් හොඳට කියලා. උදේ ඒ ඇහෙන්නේ යම්කිසි පරාසයක ශබ්ද විතරයි අපිට. හරිද? අපි ඉස්සරහට කතා කරනවා. ඊගාවට දැන් මේ ශබ්ද නිපද වෙන්නේ කොහොමද? කල්පනා කරලා බලන්න. ශබ්ද නිපද වෙන්නේ කොහොමද? ඔයගොල්ලෝ කල්පනා කරන්න. මෙච්චර කාලයක් දැන් අපි ශබ්ද තරංග ගැන අහගෙන ඉන්නවා. ශබ්දයක් ඇහෙන්න නම් ශබ්දයක් නිෂ්පාදනය වෙන්න ඉපැයි. මේක නිෂ්පාදනය වෙන්නේ කොහොමද? ඔයගොල්ලෝ කල්පනා කරලා බලන්න. දැන් ඕගොල්ලන් පුතේ පන්තිය ඉවර වෙන්න කීයද කියලා අහනවා. පුතේ පන්තිය ඉවර වෙන්නේ 12ට. හරිද? එතකොට මෙන්න මේ ශබ්ද තරංග නිපද වෙන්නේ. උතන මතක තියාගන්න කම්පනයක් ඇතිවීම තුලින්. මොකක් ඇතිවීම තුලින්ද? කම්පනයක් ඇතිවීම තුලින්. ඕගොල්ලන්ට මෙහෙම වැඩක් කරන්න පුළුවන් නම් ඕගොල්ලන්ගේ පොත් මේසෙට දැන් තට්ටුවක් දාන්න බලන්න. එතකොට බලන්න ශබ්දයක් ඇහෙනවා. දැන් ඉතින් අයියෙන් ගන්න එපා මේසෙ කැඩෙන්න තරම් ඈ. එහෙම කරන්න එපා. එතකොට පොත් මේසයේ උඩ තිබුණු දේවල් මොකද වුනේ? දෙතරල ගියාද නැද්ද? දෙතරල ගියා. තේරුණාද කියන කාරණා? කම්පණය වුණා. හරි හොඳට අහගෙන ඉන්න පුතේ මයික් ඔෆ් කරගන්න. එතකොට මෙන්න මේ ඕනම තැනක ශබ්දයක් හට ගන්න නම් ඕනම තැනක ධ්වනියක් හට ගන්න නම් පුතේ ශබ්ද තරංග ඇති වෙන්න නම් කම්පනයක් සිද්ධ වෙන්න ඕන. මොකද්ද සිද්ධ වෙන්න ඕන? කම්පනයක් සිද්ධ වෙන්න ඕන. ඕගොල්ලෝ පුතේ දැන් ඕගොල්ලන්ගේ උගුරට අත තියාගන්න. උගුරට අත තියාගන්න හැමෝම. හැබැයි මයික් ඔෆ් කරගෙන මයික් ඔන් කරන්න එපා. දැන් මෙහෙම කරන්නකෝ. ඈ දැන් ගෙදර මිනිස්සු බලයි මෙයා බෙල්ල මිරිකගෙනද කියලා ඈ කල්පනා කරලා බලන්න. එතකොට මොකද වෙන්නේ? දෙදරනවද නැද්ද? මෙන්න දෙදර මගේ බෙල්ල දෙදර. ඒ කියන්නේ මෙතන මොකද්ද වෙන්නේ? මෙන්න මෙතන කම්පණය වෙනවා. අපි කවුරු කතා කරනකොටත් පුතේ මෙන්න මෙතන දෙදරන කම්පනයක් ඇති වෙනවා. මොකද්ද ඇති වෙන්නේ? කම්පනයක් ඇති වෙනවා. දැන් ওই සමහර ගෙවල් වල සමහර අය දානවා මොනවාද? බෆල් දානවනේ something
ඩින් ඩින් ගාලා දාන ඩින් ඩින් ගාලා යනවා නේ. එතකොට සමහර පාරේ යන ත්‍රිවිල් තියෙනවා නේද? ඇවිදින රේඩියෝ වගේ. නේ ඇවිදින කැසට් යන්ත්‍ර වගේ. ඒ තරම් සද්ද. ත්‍රිවිල් එකේ සද්දේට වඩා අර බබල් එකේ සද්දය ඇහෙනවා. එතකොට පුතේ අපි ගත්තයින් පස්සේ මොනවාද ඕගොල්ලන්ගේ අපේ හැමෝගෙම පුතේ අපි ගත්තයින් පස්සේ අපි ශබ්ද තරංග ඇති වෙන්න නම් අනිවාර්යෙන් සිද්ධ වෙන්න ඕන කම්පනයක්. මොකද්ද සිද්ධ වෙන්න ඕන? කම්පනයක් සිද්ධ වෙන්න ඕන. දැන් අද ගෙදර නිකන් ඉන්න ගමන් ඔය අපේ සමහර ළමයි ඉන්නවා ගෙදර නිකන් ඉන්නකොට මේ කාලේ මොනවද කරන්නේ? ඩ්‍රම් සෙට් හදාගන්න. නේද? ඩ්‍රම් සෙට් හදාගන්න ඕනේ සමහර අය. ඊට පස්සේ කෝඩ් කෑලි එකක් අරන් ගහන. ගහනකොට අර මේ හදපු මේව එකේ රබාන වගේ එකේ මොකද වෙන්නේ? කම්පණය වෙනවද නැද්ද? කම්පණය වෙනවා. හරිද? එතකොට පුතේ ඔබ මම අපි හැමෝ දෙනාටම මේ අපේ පරිසරය තුල ඇහෙන ශබ්ද තරංග ඇති වෙන කලින් පළවෙනි කාරණාව සිද්ධ වෙන්න ඕන මොකද්ද? කම්පනයක් සිද්ධ වෙන්න ඕන. මොකද්ද සිද්ධ වෙන්න ඕන? කම්පනයක් සිද්ධ වෙන්න ඕන. right? අනුමාත්‍රිකා ලියා ගන්න පුතේ ශබ්ද නිපදවීම. ශබ්ද නිපදවීම. ශබ්ද නිපදවීම. මොන පාරෙන්ද ලියන්නේ? කළු පෑනේ මාතෘකා ලියන්නේ පුතේ මයික් ඕෆ් කරගන්න. ශබ්ද නිපදවීම. ශබ්ද නිපදවීම. ශබ්ද නිපදවීම. ශබ්ද නිපදවීම. හරිද? ශබ්ද නිපදවීම. ලියන්න ඒක ඇරෙත් තරුවක් දාලා ඒක ඇරෙත් තරුවක් දාලා ලියන්න. රතු පෑනින් ශබ්දය නිපදවීම සඳහා 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 කම්පනයක් සිදුවිය යුතුය. 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 ශබ්දය නිපදවීම සඳහා කම්පනයක් සිදුවිය යුතුය. සාමාන්‍ය පෑනෙන් ලියන්න. සාමාන්‍ය පෑනෙන් ලියන්න. එය පහත ලෙස සාමාන්‍ය පෑනෙන් ලියන්න පුතේ. එය පහත ලෙස එය පහත ලෙස එතනටම නෑ ඊළඟ තරු දාලා ලියන්න. පහත ලෙස එය පහත ලෙස එය පහත ලෙස අධ්‍යයනය කළ හැකිය. එය පහත ලෙස අධ්‍යයනය කළ කාන්දනාට හැකිය. කියනවා අයිය ඇවිල්ලා නැහැ කියලා. හරි. මොකක් හරි කියනවා එහෙම. මයික් ඕෆ් ප්‍රශ්න කරගන්න. හදන පුදුම ගෑණියෙක් නේ මිනිස්සු. කොහොම වෙන්න එපා රොයිටර් වගේ වෙන්න එපා. හැමදේම කියවන්න මයික් යන්න ඕෆ් එපා. කරන්න. මම කියලා මයික් ඕෆ් කරන්න. හරිද? අහගෙන ඉන්න පුතේ. එතකොට හැමෝම මයික් ඕෆ් කරගන්න. හරිද? අපි කතා කරමින් ඉන්නේ මේ ශබ්ද නිපදවීම පිළිබඳව. එතකොට ශබ්දය නිපදවීමේදී පුතේ අනිවාර්යෙන් සිද්ධ වෙන්න ඕන මොකද්ද? කම්පනයක් සිද්ධ වෙන්න ඕන. මොකක්ද සිද්ධ වෙන්න ඕන? කම්පනයක් සිද්ධ වෙන්න ඕන. මයික් ඕෆ් කරගන්න හැමෝම පුතේ. කම්පනයක් සිද්ධ වෙන්න ඕන. රයිට්. ඒ පහතරේ අපිට පරීක්ෂණාත්මකව හොයන්න පුළුවන්. මෙහෙමයි. අපි ගන්නවා පුතේ රබාන. රබන් දැකලා තියෙනවනේ ඔයගොල්ලෝ. මෙන්න මේ වගේ රබානක් ගන්න. මේ රබානක් අරගෙන පුතේ මේකට අපි දාගන්නවා මොනවද? කඩදාසි කොළ ටිකක් දාගන්න. මොනවයි දාගන්නේ? කඩදාසි කොළ ටිකක් දාගන්න. කඩදාසි කොළ ටිකක් දාගෙන හරිද? අපි මෙන්න මේකට පොඩි තට්ටුවක් දානවා. තට්ටුවක් දානකොට මොකද සිද්ධ වෙන්නේ? තට්ටුවක් දානකොට පුතේ ශබ්දයක් ඇසෙනවා. අපි මොනවද මේකට දාගන්නේ? කඩදාසි කොළ කෑලි ටිකක් දාගන්නවා. නැත්තම් අපිට ගන්න පුළුවන් අර ඕගොල්ලන්ගේ ගෙවල් වල තියෙන සමහර අයගේ රිජිපෝම් කැබලි තියෙනවනේ. ඔය ටීවී අනම්මනම් ඒ වගේ ඉලෙක්ට්‍රික් බඩු ගෙන ආපුවාම ඔයගොල්ලන් රිජිපෝම් කෑලි හම්බෙනවා. අන්න ඒ රිජිපෝම් කෑලි ටිකක් දාගන්න. ඊට පස්සේ පුතේ මේකට පොඩි තට්ටුවක් දාන්න. තට්ටුවක් දානකොට මේ කෑලි ටික මොකද වෙන්නේ? ඉහළ මෙහළ පහළ චලනය වෙනවා. හරිද? එතකොට චලනය වෙනවා. අන්න එහෙමනම්
ධ්වනිය හට ගැනීමට අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්න ඕන පළවෙනි කාරණාව තමයි අපිට මතක තියාගන්න කම්පනයක් සිද්ධ වෙන්න ඕන. මොකද්ද සිද්ධ වෙන්න ඕන? කම්පනයක් සිද්ධ වෙන්න ඕන. පැහැදිලිද? right. ලියන්න අවශ්‍ය ද්‍රව්‍ය කළු පෑනෙන් ලියන්න අවශ්‍ය ද්‍රව්‍ය කියලා. අවශ්‍ය ද්‍රව්‍ය කළු පෑනෙන් ලියන්න. අවශ්‍ය ද්‍රව්‍ය ලියන්න රබාන උඩා රබානක් දෙක කඩදාසි කැබලි ලියන ක්‍රමය කියලා ලියන්න පුතේ කළු පෑනෙන් හොඳේද ක්‍රමය රබානගෙන ක්‍රමය ලියන්න රබානගෙන එහි පටලය මත කඩදාසි කැබලි තබා excuse me sir ඔව් sir පන්ති ඉවර වෙන්නේ කීයටද sir 12ට පුතේ හරි එහි පටලය මත කඩදාසි කැබලි තබා සෙමෙන් තට්ටු කරන්න නිරීක්ෂණය කරන්න sir එතනින්මද ඔව් ඒකටම ලියන්න නිරීක්ෂණය කරන්න මේ රූපය ඇඳ ගන්න පුතේ හැමෝම රූපය ඇඳ ගන්න හරිද ඇඳලා ඉවරද ඇඳලා ඉවරයි අත උස්සන්න බලන්න ඇඳලා ඉවරයි අත උස්සන්න එතකොට අත උස්සනකොට ඕගොල්ලෝ කැමරාව ඔන් කරන්න ඕන නැත්නම් සමහර අය අත උස්සන් ඉන්නකොට කැමරාව ඕෆ් කරනවා හරිද
හොඳයි ගොඩක් අය ඇඳලා ඉවරයි. හරි very good very good. හොඳයි ලියන්න නිරීක්ෂණ දැන් නිරීක්ෂණ කියලා ලියන්නේ කළු පෑනෙන් ඈ කළු පෑනෙන් නිරීක්ෂණ ලියන්නේ කළු පෑනෙන් ඒකේ යටත නිල් පෑනෙන් ලියන්න ඒකේ යටත නිල් පෑනෙන් ලියන්න රබාන වාදනය කරන විට රබාන වාදනය කරන විට කඩදාසි කැබලි රබාන වාදනය කරන විට කඩදාසි කැබලි චලනය වීම සිදුවේ. චලනය වීම සිදුවේ. රබාන වාදනය කරන විට කඩදාසි කැබලි චලනය වීම සිදුවේ. නිගමනය කියලා කළු පෑනෙන් ලියන්න පුතේ. නිගමනය කියලා කළු පෑනෙන් ලියන්න. නිගමනය කියලා කළු පෑනෙන් ලියන්න. නිගමනය කියලා කළු පෑනෙන් ලියන්න. ශබ්ද තරංග ඇතිවීමට පෙර ශබ්ද තරංග ඇතිවීම සඳහා කම්පනය සිදුවිය යුතුය. දැන් තමයි එතකොට දිනෙත් අර සද්දෙන් ඇහෙන්නේ හොඳද? මතකනේ අපි අර දිනෙත් කියන යාළුවා. ඒ දිනෙත් කියන යාළුවට ඉස්සෙල්ලාම සද්ද ගොඩක් ඇහුණා. මානුකාරයෙක් කියන සද්ද ඇහුණා නේද? එතකොට චූම් පම් වාහනේ සද්ද ඇහුණා නේද? මතකයි නේ? මේ හැම සද්දයක්ම ඇති වෙන්න කලින් මොනවද සිද්ධ වෙන්න ඕන? කම්පනයක් සිද්ධ වෙන්න ඕන. මොකද්ද සිද්ධ වෙන්න ඕන පුතේ? කම්පනයක් සිද්ධ වෙන්න ඕන. හරිනේ? දැන් ඔන්න ඔයාලට දීලා තියෙන ඔයාලගේ ප්‍රැක්ටිකල් එකක් කරන්න. දැන් මෙච්චර මමනේ ප්‍රැක්ටිකල් එක කරේ. දැන් ඔන්න ඕගොල්ලන් 87 පිටුව පෙළ ගන්න. 87 පිටුව. දැන් අද පන්තිය ඉවර වුණාම ඔයාලා මේ ප්‍රැක්ටිකල් එක කරන්න ඕන ගෙදර. හරිද? ගෙදරටම ඇහෙන්න සද්ද දාලා මේසෙට තට්ටු කරන්න බලන්න. ගෙදර කට්ටිය දුවගෙන මේ මොකද කියලා. නෑ අම්මේ මම මේ කම්පණය වෙනවද කියලා බැලුවයි කියන්නේ. එතකොට හරිනේ. ඊට පස්සේ අම්මා පිට හරහා යන කම්පණය ඇති වෙන්න දේවි. හරිද? එතකොට ඒ නිසා එතකොට ශබ්දය පිට වෙන්නේ කටි. හරිද? එතකොට සමහර කට්ටියගේ ඔය කටිනුත් ශබ්ද පිට වෙනවා. සමහර කට්ටියගේ ශබ්ද පිට වෙන තැන් මම කියන්නේ නෑ. ඒත් දෙතරලා යනවා වගේ නේ. සමහර කට්ටිය නම් එහෙමයි. හරිද? එතකොට දැන් ඒක කියන්නේ නෑනේ. දැන් ඒක මට නෙවෙයි ඒක වෙන කාගේද? එහෙමනේ කියන්නේ නේද? හැබැයි එතෙන්දි කම්පණය වෙනවා මතක තියාගන්න. හරිද? එතකොට පුතේ මෙන්න බලන්න ඔයගලගේ 87 පිටුවේ ක්‍රියාකාරකම 6 5. ඒක තියෙන්නේ ඕගොල්ලන්ට තනියම ඉන්න ගමන් කරන්න. කොහොමද කරන්නේ? පැන්සලක් හොව පෑනකින් මේසෙට තට්ටු කිරීම. ඕක අඩුවක් නැතුව අපේ ළමයි කරන්න ඕනේ නේද? ඉස්කෝලේදී පන්තියේදී කොතෙන්දිත් ඕක කරනවා. ඊට පස්සේ අත්පොඩි ගැසීම. අත්පොඩි ගහනකොට අයියෙන් අත්පොඩි ගාලා අත්පොඩි ගහනකොට මොකද වෙන්නේ? අත් දෙක නිකන් රතු වෙලා යනවා නේද? එතකොට පුතේ ඊට පස්සේ අපි ගත්තයින් පස්සේ පුතේ තා මොනවද? පබළු කීපයක් මුං ඇට කීපයක් ඕගොල්ලන් යෝගට් කෝප්පයකට දාලා සොලවන්න. ඊට පස්සේ කඩදාසියක් අතින් පොඩි කිරීම. බැලුණයක් පිපිරවීම. බැලුම් පිපිරවීම ඕගොල්ලෝ තරගෙටත් කරනවනේ නේද? එතකොට පුතේ අන්න ඒ වගේ එදිනෙදා ජීවිතයේදී ඕගොල්ලන්ට කරන්න පුළුවන් සරල කාරණා කීපයක් තියෙනවා. පන්ති වුණාම ඕක කරලා බලන්න. හරිද? එතකොට සමහර කට්ටියන් නම් ශබ්ද ගොඩාක් ඇහෙනවා සමහර වෙලාවට නේද? ගෙදර තියෙන ඔය වාදනයක් බිම දාන්නකො. කුස්සියට ගිහිල්ලා අර අලුතෙන් ගෙන ආපු ඇලුමිනියම් වාදනයක් දාලා දාන්න. අම්මේ මම මේ කම්පණය වෙනවද කියලා කියන්න බැලුවේ. හැබැයි අලුතෙන් ගෙන ආපු වීදුරුවෙන් බිම දාන්න එපා ඈ. ඊට පස්සේ නම් කම්පණය වෙන්නේ ඕගොල්ලන්ගේ පිටිපැත්ත. ඒ නිසා පුතේ ඕගොල්ලෝ මතක තියාගන්න හැම නිතරම ශබ්දයක් ඇතිවීමට පෙර කම්පනයක් සිද්ධ වෙනවා. අද අම්මට කියන්න පාඩම මම්මේ ඔබයි දන්නවයි. ශබ්දයක් ඇති වෙන කලින් කම්පනයක් සිද්ධ වෙනවා. ඔය දෙක අද කියලා දෙන්න අම්ම. හරිද? ඔය තමයි දැන් ටීචර් වෙන්නේ ගෙදර. හරිද? ඊළඟට පුතේ මාතෘකාව ලියන්න. ශබ්දය ඇසීම. ශබ්දය ඇසීම. ශබ්දය ඇසීම. ශබ්දය ඇසීම. මාතෘකාව ගන්න ශබ්දය ඇසීම. හරිද? ශබ්දය ඇසීම. ශබ්දය ඇසීම. ශබ්දය ඇසීම
ශබ්දය ඇසීම මාතෘකාව. ශබ්දය ඇසීම. හරිද? ඔන්න බලන්නකො පුතේ ඔයගොල්ලන් 88 පිටුව පෙළ ගන්න. 88 පිටුව. අර අපි උදේ පාන්දර ඇඳ පින්තූරේ මතකයිනේ. රබානෙට තට්ටු දාලා ඔයගොල්ලන්ගේ කනට ඇහුණ ශබ්දේ. මේ බලන්න. හැබැයි දැන් අපේ කට්ටිය කන් සුද්ධ කරන ඕනේ නේ. මේ කන ඇතුලේ මොළ ජරාව හැදෙනවා සමහර වෙලාවට නේ. ඒ නිසා මෙන්න මේ කන් සුද්ධ කරන්න ඕගොල්ලෝ අර කොටන් බටන් කියන එක දාන ඕනේ. පුතේ ඒ වැඩේ කරන්න එපා. ඊට පස්සේ ගෙදර තියෙන කොටන් බටන් බෝතලේ පුච්චන්න. අම්මට කියන්න මේ දාන්න එපා. මේ පොතේ පින්තූරේ පෙන්නන්න. හරිද? 88 පිටුව. සමහර අය මේ කනට අහුවෙන දේවල් දාන. සමහර අයට ඕක රෝගයක් වෙනවා. හරිද? ඒ නිසා පුතේ මේ කනට අපිට හිතන දේවල් ඔබන්න එපා. හරිද? සමහර අය මේ කන් වලට අහුවෙන කොණ්ඩ කටුවද, ඒ අල්පෙනිතිද, ඊට පස්සේ යතුරුද මේ හැමදේම දාලා මේක කරකවන. එතකොට පුතේ මේ කන ඇතුලේ තියෙන කර්ණපටහ පටලය කියලා එකක්. ඒක විනාශ වෙන්න පුළුවන්. මේ නිසා හරි පරිස්සමෙන් මේ කන ආරක්ෂා කරගන්න ඕන. මේ කනට අනවශ්‍ය දේවල් දාන්න එපා. ඔන්න බලන්න ඕගොල්ලන්ට දීලා තියෙනනේ අමතර දැනුමට. හොඳට කියවන්න පුතේ. හොඳට කියවන්න. කන තුලට බාහිර ද්‍රව්‍ය ඇතුළු කිරීම විවිධ ද්‍රව්‍ය වලින් කන කැසීම ආදී ක්‍රියාවන් නිසා කනට හානි සිදු විය හැකිය. කනට හානි සිදුවහොත් ඇසීම දුර්වල වෙනවා. ඕගොල්ලන්ට ඇහෙන්නේ වුණත් ඉවරයිනේ ඔක්කොම නේද? ඒ නිසා කනට අනවශ්‍ය දේවල් කොයියම්ම වෙලාවකවත් දාන්න එපා. හරිද? අවශ්‍ය දේවල් අවශ්‍ය පරිදි අවශ්‍ය වෙලාවට කරන්න. අනිත් එක ඔය කනේ තියෙන රොඩු බොරඩු අයින් කරන්න ඕගොල්ලෝ නාපු වෙලාවක ඔය වැඩේ කරන්න. ඒ කියන්නේ දැන් නානෝනේ ඔයාලා. ඔයාලා නෑවැයින් පස්සේ කන සුද්ධ කරන්න ඊට පස්සේ මොකද දන්නවද? කන ඇතුළට එතකොට වතුර ගිහිල්ලා ඒක තෙත් වෙලා තියෙන්නේ. නැත්තම් ඕගොල්ලෝ වියලි අවස්ථාවක මේක කරන්න ගියාම කනට හානි වෙන්න පුළුවන්. ඒ නිසා පුතේ ඒක වළක්වන්න ඕගොල්ලෝ කනට දෙයක් ඇතුළු කරනකොට අර තෙතමනිය සහිත වෙලාවක මේ වැඩේ කරන්න. හරිද? පැහැදිලිද? රයිට්. ලියන්න පුතේ තරුවක් දාලා සාමාන්‍ය පෑනින්. සාමාන්‍ය පෑනින් තරුවක් දාලා ලියන්න. මිනිසා ඇතුළු ජීවීන් හට 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 ශබ්ද තරංග ශ්‍රවණය කිරීම සඳහා 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 කළු පෑනේ ලියන්න. කන වැදගත් වේ. 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 right ඊළඟ තරුව දාලා ලියන්න සාමාන්‍ය පෑන් පුතේ. සාමාන්‍ය පෑනේ තරුවක් දාලා ලියන්න. කන තුලට විවිධ බාහිර ද්‍රව්‍ය ඇතුළු කිරීම තුලින් විවිධ බාහිර ද්‍රව්‍ය ඇතුළු කිරීම තුලින් විවිධ බාහිර ද්‍රව්‍ය ඇතුළු කිරීම තුලින් කන තුලට විවිධ බාහිර ද්‍රව්‍ය ඇතුළු කිරීම තුලින් කනට හානි සිදු විය හැකිය. 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 හරිද? right. එතකොට ආදරණීය දුවේ පුතේ ඕගොල්ලෝ දැන් අපිත් එක්ක පැයක් පුරාවට ඉන්නවා. ඈ ගෙවල් වල දඟ කරමින් ඉන්න චූටි ළමයිනේ අපි මේ ගාව ඉන්නේ වාඩි වෙලා. ඇත්තටම පුතේ ඕගොල්ලෝ ගැන මට දකින්නකොට මට හරි සතුටුයි. මොකද ආදරණීය අම්මේ තාත්තේ මේ දරුවෝ මේ අධ්‍යාපනයේ පාසලට යන්නම වෙන්නේ නැහැනේ. දැන් ඇත්තටම කියනවා නම් අපිට තව දුරටත් මේ නිරෝධායන නීතිය යටතේ මේ විදිහටම තමයි ඉන්න වෙන්නේ. අම්මේ තාත්තේ මේ අකුරු ඇකඩමි එකෙන් පටන් ගත්ත මේ පන්තිය අපි නවත්තන්නේ නැහැ. ඒ කියන්නේ මතක තියාගන්න අම්මේ තාත්තේ මේ දෙසැම්බර් වෙනකන් ඕගොල්ලෝ කල්පනා කරලා බලන්න නෑ එතනින් නෙමෙයි දිගටම පන්තිය පවත්වාගෙන යනවා. දැන් ඕගොල්ලෝ 6 වසරේනේ ඉන්නේ අම්මේ තාත්තේ මේ දරුවෝ.
7 වසර 8 වසර 9 වසර 10 වසර 11 වසර O level ලියන කම්ම අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. අපි මේ අකුර ඇකඩමි අධ්‍යාපන ආයතනය තුල ඉන්න හැම ගුරුවරයෙක්ම පුතේ අකණ්ඩව ඕගොල්ලොත් එක්ක ඉන්න. හොඳට මතක තියාගන්න. ඒ කියන්නේ හෝල් ක්ලාසස් පටන් ගත්තත් ඔන්ලයින් පන්ති පවත්වනවා. ඊට අමතරව ආදරණීය අම්මේ තාත්තේ මේ දරුවෝ ගැන මතක් කරන්න ඕන මුල් පාඩම් ටික නැවත අපි සාකච්ඡාවට ගන්නවා. මේ සඳහා වෙනම වැඩපිළිවෙලක් අපි ගාව තියෙනවා. හරිද? එතකොට දරුවනේ ඕගොල්ලන්ට ආපහු ලබන සතියේ තමයි පන්ති තියෙන්නේ. පන්ති ඉවර නැහැ. පන්තිය 12ට ඉවර වෙන්නේ. හොඳද? මම මේ ඕගොල්ලන්ට දැනුවත් කිරීමක් කරන්න ගත්තේ මේ විනාඩි 5. හරිද? මොකද දන්නවද? ඕගොල්ලොන්ට පුතේ අපේ අකුර ඇකඩමි අධ්‍යාපන ආයතනය තුල අමිත් රණතුංග සර් තමයි ගණිතය කරන්නේ. විද්‍යාව මම ප්‍රජාත් රණසිංහ. ඒ වගේම මොනවාද අපේ ඉතිහාසය අපේ ප්‍රියන්ත අද්දරගේ සර්. ඒ වගේම සිංහල විෂය ප්‍රියන්ත මේ විමල් ප්‍රියන්ත සර්. දුමින්ද සූර්යාරච්චි සර් ඉංග්‍රීසි. මේ විදිහට පුතේ හැම ගුරුවරයෙක්ම මේ එකතු වෙලා ඉන්නේ ඕගොල්ලන්ට ඉතාමත්ම හොඳින් දැනුම හරියට දෙන්න. ඕගොල්ලන්ට පාඩම තේරෙනවා නම් අපිට කමෙන්ට් එවන්න පුතේ. හරිද? ඕගොල්ලෝ මෙහෙම හොඳයි සර් මේක තේරෙනවා නැත්නම් තේරෙන්නේ නැත්නම් අපිට කියන්න. ඕනම කමෙන්ට් එකක් අපි බාර ගන්නවා. හරිද? ඊළඟට ඕගොල්ලන්ට මේක තව වේගවත් කරන්න ඕන නම් වෙනස්කම් තියෙන්න ඕන. ඕගොල්ලෝ අදහස් ගන්න. ඒක ප්‍රශ්නයක් නෑ. ඊළඟට පුතේ පාඩමට අදාළ ඕන ප්‍රශ්නයක් පාඩමේදී අහන්න. හරිද? රයිට් ඕකේ. දැන් ඊළඟ අනුමාත්‍රිකාව ගන්න මගේ පුතේ ශබ්දවල විවිධත්වය. ශබ්දවල විවිධත්වය. ශබ්දවල විවිධත්වය. ශබ්දවල විවිධත්වය. 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 හොඳට අහගෙන අපේ දරුවෝ ගොඩක් හොඳයි නේ. මම හරිම කැමති පන්තියක් තමයි grade 6 කියන්නේ. හරිද? විවිධත්වය අහගෙන ඉන්න. විවිධත්වය කියන්නේ මොකද්ද? විවිධත්වය කියන්නේ පුතේ අපි ඕගොල්ලෝ අතර තියෙන මොනවාද? වෙනස්කම්. දැන් සමහර අයියලා වගේ නෙමෙයි අක්කලා වගේ නෙමෙයි නංගිලා වගේ නෙමෙයි මල්ලිලා නේද? එකිනෙකාට වෙනස්ද නැද්ද? වෙනස්. දැන් අපි ගත්තම බල්ලා වගේ නෙමෙයි පූසා වගේ නෙමෙයි අලියා වගේ නෙමෙයි නරියා වගේ නෙමෙයි සිංහයා වගේ නෙමෙයි කොටියා නේද? එකිනෙකාට වෙනස්ද නැද්ද? වෙනස්නේ. දැන් පේරගා වගේ නෙමෙයි ජම්බුගා වගේ නෙමෙයි පොල්ගා උච්චට ඇදෙනවනේ පොල් ගෙඩිය ඇදෙන්නේ. ඒ වගේ නෙමෙයිනේ පුතේ නේද? මිරිස්ගා කෑවොත් නම් සැරයි. එතකොට මේ එකිනෙකා අතර මොකද්ද වෙන්නේ? වෙනස්කම් තියෙනවා නේ? වෙනස්කම් තියෙනවා. දැන් ප්‍රජාත් සර් වගේ නෙමෙයිනේ අනිත් සර්ලා නේද? එකිනෙකාට වෙනස් නේද? එතකොට පුතේ අපි ගත්තයින් පස්සේ මෙන්න මේ වෙනස්කම් වලට අපි කියනවා පුතේ විවිධත්වය කියලා. මොකක් කියලා කියනවද? විවිධත්වය. දැන් ඕගොල්ලන් දන්නෝ ඕගොල්ලන්ගේ ගේ ගායි. සද්දයක් දාන් ගියා. අම්මේ අන්න කොරෝනාද කොහෙද කවුද අරන් යනවා. කට්ටිය කියන්නේ දොරවල් වා ගන්න පුතුමන් මේ එම්බියුනස් කැච්චම්. එතකොට එහෙමනේ. පාරේ එම්බියුනස් එකක් යනවා නම් මොකද කරන්නේ ඕගොල්ලෝ? මෙන්න එනවා පිටිපස්සෙන් වෙඩි තියාගෙන වගේ. එතකොට ඕගොල්ලෝ අයින් කරගන්න. එතකොට පුතේ ඕගොල්ලෝ කල්පනා කරන්නේ එම්බියුනස් එකේ හඬයි. ඕගොල්ලන්ගේ ගෙදර වාහනේ හඬයි. ඒ සමහර කට්ටියක ඔය ගෙවල් වල තියෙන සමහර වාහන ස්ටාර්ට් එකෙන්ම දාන්නවා. ආයි බල්ල දුවලා ඉවරයි. හරිද? එතකොට පුතේ මොකද්ද වෙන්නේ? ශබ්ද එකිනෙකට වෙනස්ද නැද්ද? වෙනස්. දැන් මගේ මේ මිහිරි කටහඬ වගේ නෙවෙයි ඕගොල්ලන්ගේ කටහඬ වල නේද? වෙනස්නේ නේද? රයිට්. එතකොට ඔව් සර්ගේ කටහඬ මිහිරි. හරිම මිහිරි. ඒක වෙනම කාරණාවක්. අහන් ඉන්න බැරි තරමට. එතකොට පුතේ අපි ගත්තයින් පස්සේ මේ ශබ්ද අතර වෙනස්කම් තියෙනවද නැද්ද? තියෙනවනේ. දැන් චූම්පාම් වාහනේ එනකොට ටිනි ගග අම්මේ මෙන්න එනෝ කියාගෙන දුවන. හරිද? මාළු කට්ටිය කොහොමද එන්නේ? මාළු ලාබයි මාළු මීකිරි ටිකක් රුපියල් 100යි. එහෙමනේ කියන්නේ. මම මේ මීකිරි කුණනෝ නෙමෙයි. මම මේ කියන්නේ ශබ්දවල විවිධත්වය. කල්පනා කරලා බලන්න. මීකිරි එනකොට එක හඬක්. මේ චූම්පාන් යනකොට තව එකක්. හරිද? එතකොට එකිනෙකා අතර වෙනස්කම් තියෙනවා. හැබැයි ෆ්ලයිට් එකක් යනවනම්, ගුවන් යානයක් යනවනම් එකිනෙකට වෙනස්නේ නේද? ඊට පස්සේ මුහුදේ ශබ්දය වෙනස්. දිය ඇල්ලක ශබ්දය වෙනස්. සුළඟේ හඬ වෙනස්. එතකොට පුතේ මෙන්න මේ අපිට අපිට පරිසරය තුල තියෙන ශබ්ද අපි ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදනවා. කොටස් කීයකට බෙදනවද පුතේ? දෙකකට බෙදනවා. එකක් තමයි පුතේ හොඳට අහගන්න ස්වභාවික ශබ්ද. ස්වභාවික ශබ්ද. අනිත් එක තමයි පැට්ටෝ මොනවාද? කෘතිම ශබ්ද. හරිද? ඔන්න දැන් ශබ්ද ප්‍රධාන වශයෙන් ආකාර දෙකකට බෙදනවා. පළවෙනි එක මොකද්ද? ස්වභාවික ශබ්ද. දෙවෙනි එක මොකද්ද? කෘතිම ශබ්ද. මයික් එක ඕෆ් කරගෙන හැමෝම ගේ දෙකකට වෙන හයියෙන් කියන්න ස්වභාවික ශබ්ද, කෘතිම ශබ්ද.
දැන් අපිට මිනිස්සු දුවගෙන එනවා ඇති අන්න පොඩි සද්දයක් එන්නේ කියලා. ඔව් 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 මේක මගේ ශබ්දේ. මගේ උගුර කම්පණය වුණා සද්ද වැඩි. ඒ නිසා ඔය මෙතන දුවගෙන ආවා. ඒක හරි. එතකොට පුතේ අපි ගත්තායින් පස්සේ ස්වභාවික ශබ්ද, කෘත්‍රිම ශබ්ද. මොනවාද මේ ස්වභාවික ශබ්ද කියලා කියන්නේ? ස්වභාවික ශබ්දේ කියලා කියන්නේ. දැන් ඕගොල්ලෝ දන්නවා පෞගී කාලේ හොඳට වැස්සා. ගම් වතුන. එතකොට පුතේ ඒ වෙලාවේ වලාකුළු දෙකක් එකට ගැටෙනවා. ගැටෙනකොට පුතේ මෙන්න ගිගුරුම් හඬ. මේ අම්මේ අකුණක් ගැහුවා. පහගන්න. එතකොට මේ වෙලාවේ ශබ්දය කොහමද? අපිට කරේ නෑ. අපට පරිසරයේ නිකන් සිද්ධ වුණේ. අන්න ඒ වගේ පරිසරය තුල ඉබේ සිද්ධ වෙන ශබ්ද තරංග වලට අපි කියනවා පුතේ මොනවා කියලාද? ස්වභාවික තරංග කියලා කියනවා. දැන් එහෙනම් ඕගොල්ලෝ ඉතිරි ඒවා මට කතා කරાવી. මොනවද ස්වභාවික ශබ්ද? ඕගොල්ලෝ හිතන්න සුළඟේ ශබ්දය ස්වභාවිකයි. මුහුදේ ශබ්දය ස්වභාවිකයි. හරිද? එතකොට පුතේ අපි ගත්තයින් පස්සේ ඔය කුරුළු නාද ස්වභාවිකයි. බල්ලා බව් බව් ගන්නව නැතුව ඥාව් කියන්නේ නේද? එතකොට ඒව ස්වභාවික ශබ්ද. තේරුණාද? බාහිර පරිසරයේ ඔබට ඇහෙන මිනිසා මැදිහත් වීමකින් තොරව සිදුවන ශබ්ද තරංග වලට අපි කියනවා පුතේ මොනවා කියලාද? ස්වභාවික ශබ්ද කියලා කියනවා. මොනවා කියලා කියනවද පුතේ? ස්වභාවික ශබ්ද කියලා කියනවා. පැහැදිලිද කියන කාරණාව right. එතකොට මිනිසා විසින් නිර්මාණය කරනු ලබන ශබ්ද වලට අපි කියනවා පැත්තෝ මොනවා කියලාද? කෘත්‍රිම ශබ්ද කියලා කියනවා. දැන් ඕගොල්ලන්ගේ ගෙදර රූප වාහිනිය දාලා අයියා. අනේ අයියේ ඔය ටීවී එක වහන්න ඔය බෆල් එක වහන්න. ඕගොල්ලෝ සද්දෙන් කෑ ගාලා කියනවනේ. අන්න අයියේ ඔය කෘත්‍රිම ශබ්ද වහන්න. අයියා බය වෙනවා. අයියා ඔය කෘත්‍රිම ශබ්ද කරුණාකරලා වහන්න. ඔයා මැදිහත් වෙලා කරපු ඔය හඬ නතර කරන්න කරුණාකරලා. හරිද? එතකොට මොකද වෙන්නේ? අයියා කල්පනා කරනවා මේ කෘත්‍රිම ශබ්ද කොහෙන්ද ඒවා? මේ අලුපාඩ මතක තියාගන්න. හරිද? එතකොට ඕගොල්ලෝ මිනිසා මැදිහත් වෙලා කරන ශබ්ද. දැන් අල්ලපු ගෙදර මිනිස්සු තනකොළ කපන මැෂින් එකෙන් ඈ ගාගෙන තනකොළ කපනවා. නොක්කේ ඉන්නේ නේ. සමහර ගමේ ඉන්නෝ නේද? සමහර ගෙවල් වල ඔය කපනවා චේන්සෝ එකකින් ගස් කපනවා. එතකොට මොකද වෙන්නේ? අන්න ශබ්ද මිනිසා මැදිහත් වෙලා කරන්නේ. ඊට පස්සේ අල්ලපු වැටේ ගෑරේජ් එකක් තියෙනවනම් කොයි වෙලෙත් වාහන රේස් කරනවා ශබ්ද දානවා නේද? ඊට පස්සේ අපිට ශබ්ද ඇහෙනවා. කෘත්‍රිම ශබ්ද. පැහැදිලිද කියන කාරණාව? හරි. එතකොට පුතේ මෙන්න මේ ශබ්ද ප්‍රධාන වශයෙන් ආකාර දෙකකට අපි බෙදා වෙන් කරනවා. එකක් ස්වභාවික ශබ්ද අනිත් එක කෘත්‍රිම ශබ්ද. පුතේ පෙළ ගන්න පිටු අංක 85 මගේ මෙතන හැමෝම right okay පිටු අංක right 89 පිටු පෙළ ගන්න ඔන්න බලන්න පුතේ අවට පරිසරයේදී අපට අසන්නට ලැබෙන සමහර ශබ්ද ස්වභාවිකවම ඇතිවන ශබ්ද වේ. එවැනි ශබ්ද කිහිපයක් පහත දැක්වේ. සුළඟේ ශබ්දය, දිය ඇල්ලක ශබ්දය, කුරුළු නාද, බල්ලන්ගේ බිරුම් හඬ. මේ තියෙන පින්තූරක් දාලා නේද? මූද රළු වෙලා නේද? ඊට පස්සේ දිය ඇල්ලක් අකුණු ගැසෙන එක වතුර බිඳුවක් වැටෙන එක නේද? පින්තූර. right ඊළඟට විවිධ භාණ්ඩ මගින් උපකරණ මගින් මිනිසා විසින් කෘත්‍රිමව ඇති කරනු ලබන ශබ්ද ඇත. එවැනි ශබ්ද වලට අපි කියන කෘත්‍රිම ශබ්ද කියලා. මෝටර රථ හඬ, ගුවන් යාන හඬ, පාසල් සීනු හඬ, ගිටාරයෙන් හඬ නැගෙන හඬ ඔන්න ඒවා අපිට ගන්න පුළුවන්. පැහැදිලිද කියන කාරණාව? පැහැදිලිද කියන කාරණාව? right okay. ලියන්න පුතේ තරුවක් දාලා ලියන්න සාමාන්‍ය පෑනේ. සාමාන්‍ය පෑනේ ලියන්න තරුවක් දාලා. අප අවට පරිසරය තුල සාමාන්‍ය පෑනේ ලියන්න. ඒ කියන්නේ නිල් පෑනේ. අප අවට පරිසරය තුල පවතින ශබ්ද ප්‍රධාන ලෙස ආකාර දෙකකි. ලියන්න පුතේ එක කළු පෑනෙන් ස්වභාවික ශබ්ද දෙක කෘත්‍රිම ශබ්ද ගන්න පුතේ අනුමාත්‍රකාව
ස්වභාවික ශබ්ද අනුමාත්‍රකාව ගන්න පුතේ ස්වභාවික ශබ්ද ලියන්න ඒකේ යටතේ රතු පෑනෙන් මිනිසාගේ මැදිහත් වීමකින් තොරව රතු පෑනෙන් ලියන්න මිනිසාගේ මැදිහත් වීමකින් තොරව ඇතිවන ශබ්ද මිනිසාගේ මැදිහත් වීමකින් තොරව ඇතිවන ශබ්ද කළු පෑනෙන් ලියන්න පුතේ ස්වභාවික ශබ්ද ලෙස හඳුන්වයි මිනිසාගේ මැදිහත් වීමකින් තොරව සිදුවන ශබ්ද ස්වභාවික ශබ්ද ලෙස හඳුන්වයි. හරි. ලියන්න උදාහරණ පැට්ටෝ කළු පෑනෙන් ලියන්න උදාහරණ කළු පෑනෙන් සුළඟේ ශබ්දය කුරුළු නාද දිය ඇල්ලක හඬ අකුණු හඬ හරිද? ඊළඟ මාතෘකාව ගන්න පුතේ කෘත්‍රිම ශබ්ද මාතෘකාව ගන්න. මේ කැමරා ඔන් කරන්න පුතේ හැමෝම වගේ කෘත්‍රිම ශබ්ද ලියන්න ඒකේ අරද රතු පෑනෙන් පුතේ මිනිසාගේ මැදිහත් වීමෙන් ඇතිවන ශබ්ද මිනිසාගේ මැදිහත් වීමෙන් ඇතිවන ශබ්ද කළු පෑනෙන් ලියන්න පුතේ කෘත්‍රිම ශබ්ද ලෙස හඳුන්වයි හරිද? ලියන උදාහරණ ලියන්න වාහන නලා හඬ උදාහරණ ලියන්න වාහන නලා හඬ ගුවන් යානා හඬ පාසල් සීනු හඬ
මෝටර් රථ හඬ මෝටර් රථ හඬ right හරිද පැහැදිලිද ඒ ටික තේරුණා යාත උස්සන්න පුතේ මට එතකොට දැන් ඕගොල්ලන්ට අද අපි මේ කතා කරමින් යන්නේ ශබ්දය හා ඇසීම කියන පාඩම ගොඩාක් වැදගත් පාඩමක් ආදරණීය දරුවනේ ඕගොල්ලන්ට දන්නවා ශබ්දයක් ඇති වෙන කලින් හැමෝටම මතකයි මොකද්ද සිද්ධ වෙන්න ඕන කම්පනයක් සිද්ධ වෙන්න ඕන මොකක්ද සිද්ධ වෙන්න ඕන කම්පනයක් සිද්ධ වෙන්න ඕන එතකොට මේ සිද්ධ වෙන කම්පනයක් අපි අහන්නේ කනේ කම්පෙත්තේ ප්‍රමාණය වැඩි වෙන අපිට ශ්‍රවණය කළ හැකි ශබ්ද ප්‍රමාණය වැඩි වෙනවා අපි ඒක පාඩම පළවෙනි විදිහටම කතා කරා එතකොට මේ බාහිර කම්පෙත්තෙන් කරන්නේ පුතේ අපේ ඊගාව කාරණාව කම්පෙත්තේ තියෙන ෂීර පොයින්ට්ක් විතරයි ඔයගොල්ලෝ කල්පනා කරන්න එපා කොයි වෙලාවකවත් නයිෆ් පොලකින් කල්ලලා ගැරඩියෙන් කල්ලලා කම්පෙත්ත කොහෙද කියලා හොයන්න එපා. හරිද? ඒගොල්ලෝ උරගියු. ඒගොල්ලන්ට කම්පෙති නෑ. හරි? කවුරු හරි කිව්වොත් අන්නර නෑ මං කණෙන් අල්ලලා එළියට දැම්මයි කියලා අසම්බන්ධ බොරු. කම්පෙති තියෙන්නේ පුතේ මතක තියාගන්න ෂීර පොයින්ට් විතරයි. හරිද? මතක තියාගන්න අපි ඔය 10 වසරේදී විතර කතා කරන ගොඩාක් වැදගත් පාඩම්. හරිද? එතකොට මෙන්න මේ කන ගැන අපි කතා කරා ශ්‍රවණය කරන ඉන්ද්‍රිය කන කියලා කිව්වා ඊට පස්සේ කම්පෙත්තේ ප්‍රමාණය වැඩි වෙනකොට අපිට ශබ්ද තරංග ඇහෙන ප්‍රමාණය වැඩි කියලා කිව්වා ඊළඟට පුතේ අපි කතා කරා ශබ්ද ආකාර දෙකයි කියලා ස්වභාවික ශබ්ද කෘත්‍රිම ශබ්ද right okay ඊළඟ මාතෘකාව ලියා ගන්න වැදගත් විදියට සංගීතය හා ഘോഷාව සංගීත කියලා කියනකොට ඉතින් ඕගොල්ලන්ට මතක් වෙනවා වෙන මොනවා හරි නේද එතකොට සංගීතය කියලා කියන්නේ මොකද්ද? ഘോഷාව කියන්නේ මොකක්ද? අද වැදගත් වෙනවා ඕගොල්ලන්ට. හරිද? දැන් මෙච්චර කාලයක් සංගීත බලලා ඇති, සංගීත ගැන අහලා ඇති. සංගීතය හා මොනවාද? ഘോഷාව සංගීතය සහ ഘോഷාව. හරිද? සංගීතය සහ ഘോഷාව. උදේ දැන් ඕගොල්ලන්ට දන්නවා ඕගොල්ලන් ගෙදර ඉන්නකොට හරිද මොනවාද ණයට ඇහෙන්නේ කොහමද ණයට ඇහෙන විදිය ගැන අපි ඉස්සරහට කතා කරනවා ඒ නිසා දැම්ම ඉන්න හදිසි වෙන්න එපා හරිද ඒගොල්ලන්ට පුතේ කම්පන තරංග අවශෝෂණය කරන්න ඒගොල්ලන්ගේ හණු යට මේ මුඛය යට තියෙනවා පුතේ කම්පන තරංග අවශෝෂණය කරන්න පුළුවන් විශේෂ ව්‍යුහ අපි ඒ ගැන කතා කරනවා හරිද දැන් ඉතින් ඕගොල්ලෝ කල්පනා කරන්න එපා අර ශිවන්‍ය කොහමද ඇහුවේ ඒවා ආන්න එපා හරි එතකොට ආගෙන ඉන්න අපි මේ කතා කරන්නේ මොනවාද සංගීතය හා ഘോഷාව. දැන් සමහර ළමයි ගෙදර ඉන්නකොට පොඩි පාඩුවේ ඉන්නකොට පොඩි ජොලියක් තියෙනවනේ. සමහර අය තමයි බාත් รู එකට ගියාපුවාම තමයි අර ස්ටාර්ලා ඔක්කොම පෙන්නන්නේ. නේ? අර ස්ටාර් මේ ස්ටාර් හැම ස්ටාර් කෙනෙක්ම බලන්න පුළුවන් බාත් รู එකට ගියාම. සින්දු කියන තරම් බලන්නකොනේ. සමහර කට්ටිය බාත් รู එකේ ඉන්න පොඩි ජොලියක් කියනවා. අර දෝංකාරෙත් එක්ක නේද? සින්දු කියනවා නේ. දැන් අතනම කල්පනා කරලා බලන්න දැන් මටත් හොඳට සින්දු කියන්න පුළුවන්. හරි සින්දු කියනව නෙමෙයි අතනම සින්දු ගායනා කරනෝනේ. සමහර අය සින්දු කියනකොට විනෝරාක් නෑ අහන් ඉන්න බෑ අපෝ එපා විනෝ මේ නවත්තපන් උඹේ ওই වාචාල කට කියලා කියනවා නේද සමහර අය කියනවා ඒ හරි ආසයි හලෝ නේද දැන් මම සින්දු කිව්වොත් ඕගොල්ලෝ ඔක්කොම ලෙෆ්ට් වෙනවා ඒක වෙනම කාරණාවක් හරිද ඒ නිසා මම කියන්නේ හරිද එතකොට උදේ සංගීතයක් අපිට ඇහෙනකොට අපි හරි ආසයි අනේ නියමයි සින්දු නියමයි ඕගොල්ලෝ මුමුණනවද නැද්ද මුමුණනවා අනේ මම හරි ආසයි සින්දුට අපුසරියක් දාන්න එහෙම කියනෝනේ රයිට් එතකොට ඇයි ඕගොල්ලෝ ආසයි මිහිරි අනේ නැවත නැවතත් අහන්න කියන්නක සර් සින්දුවක් මේ විලාය කියන්න බෑ සින්දු කියන විලාවන් මේක හරිද නැත්නම් අම්මලා කියයි මෙන්න මේ සර් මෙතෙන් ඇවිත් සින්දු කියනවා කියයි හරිද එතකොට අපි කතා කරමු සින්දු ගැන වෙනම හරිද එතකොට මෙහෙමයි දවල් 12ට ක්ලාස් එක ඉවර වෙන්නේ එක දරුවෙක් 11:45ට ක්ලාස් එකක් තියෙනවා කමන්න නැහැ පුතේ ලෙෆ්ට් වෙන්න 11:45ට ප්‍රශ්න නැහැ හරි එතකොට හොඳට ආගෙන ඉන්නකෝ දැන් ඕන සංගීතය අද අවසර ඕගොල්ලෝ සංගීතයක් දාන්න විතර අම්මේ පොඩි සින්දුවක් කියමු ඊළඟ වැඩේ පටන් ගන්න හරි දිය ගොඩ සෑම දැන් අප්පුඩිත් ගන්න සමහර කට්ටිය හරිද එතකොට මොනවද කියන්නේ මම කියන්නේ උදේ සින්දුවක් කියනකොට හරි ආසයි අහන් ඉන්න මිහිරි නේද මිහිරි අන්න පුතේ සංගීතය කියලා කියන්නේ කනට මිහිරි ඔන්න බලන්න අර්ථ දැක්වීම කනට මිහිරි විධිමත් ශබ්ද තරංග වලට අපි කියනවා පුතේ මොනවා කියලාද සංගීතය කියලා කියනවා දැන් සමහර කට්ටියගේ අපි ගත්තයින් පස්සේ අපි හිතමු දැන් මෙහෙම ඉස්කෝලේ පටන් ගත්තා කියලා හිතමු. ඉස්කෝලේ ඉන්ටර්වල් එකට ඕගොල්ලන්ට කවුරු හරි කියන දෙයක් ඇහෙනවද? ඇහෙනවද? නේද? අල්ලපු අන්තිමේ වෙන දේවල් මොකද වෙන්නේ? එක්කෙනෙක් හූ කියාගෙන යනවා, ඒ අඩෝ කියාගෙන යනවා, අඩෝ මේ කියාගෙන යනවා. ඉස්කෝලේ පටන් ගන්නකන් තමයි ඉන්නේ නේද? එතකොට පුතේ අපි ගත්තායින් පස්සේ
මොනවාද ඕගොල්ලන්ට ඉස්කෝලේ එක තියෙන්නේ ഘോഷාව එකක්වත් ඇහෙන්නේ ටීචර් කෙනෙක් පන්තිලා ඉගෙන මේ ළමයි ඔය කරදරේ නවත්තනවා කටවල් අහ ගන්නවද නැද්ද හොඳ වෙයි ඊට පස්සේ කටවල් ආවා ඊට පස්සේ දවල් දාද්ද නැහැ ඊට පස්සේ තමයි අර මීනි කටවල් එන්නේ අපි කියන්නේ right එතකොට පුතේ අපි ගත්තයින් පස්සේ ඉස්කෝලවල වල ඇහෙන්නේ ඔබට මට ශබ්දයක් නෙමෙයි ഘോഷාව නෑ සින්දු කියන්නේ සින්දු ගායනා කරනවා දැන් බෑ සමහර කට්ටිය chat එකට දානවා සින්දුවක් කියන හින්දුවක් කියන මේ සින්දු කියන වෙලාවක් නෙමෙයි මේක පාඩම කරන වෙලාව හරිද එතකොට ආගෙන ඉන්න පුතේ මේ ഘോഷාව ඕගොල්ලන්ට ഘോഷාව බලන්න පුළුවන් මොකක්ද දන්නවද අර රේඩියෝ එකේ ලස්සන සින්දුවක් යනකොට අක්ක අල්ලපු කාමරේ ඒක අහගෙන මුමුණගෙන ඉන්නකොට ඕගොල්ලෝ දුවල ගිහිල්ලා අරගේ පොඩ්ඩක් කරගන්න අක්ක කියන කෑම සින්දුව කෑවා නෑ අක්කේ මම මේ සංගීතයේ ഘോഷාව අතර වෙනස බැලුවේ කියලා ඊට පස්සේ ඔය දුවන්න බලාගෙන ඕක ඉන්න හරිද එතකොට පුතේ අපි ගත්තා ඊට පස්සේ ഘോഷාව අහන්න පුළුවන් ඕගොල්ලන්ට අවිදීමත් ഘോഷාව කියන්නේ මොකද්ද අවිදීමත් හඬ කනට අමිහිරි අහන් ඉන්න බෑ දැන් ඔය සමහර ගෙවල් වල රැට පිරිත් දානවනේ හරිද රෑ 9 විතර පිරිත පටන් ගන්නකොට ලස්සනට යනවා රෑ 12 වෙනකොට සාද්දේ නෑ අපි ඉතින් හින්නෙන් බය නැහැ කියනවා මේ මොකද්ද මේ උනේ කියලා එතකොට අර සංගීතය මොකද්ද වෙලා තියෙන්නේ ഘോഷාව බවට පත් වෙලා තියෙනවා රයිට් එතකොට මම මේ කියන්නේ පිරිත් සංගීතයක් කියලා නෙමෙයි හරිද එතකොට පුතේ මොනවද සංගීතය කියන්නේ කනට මිහිරි හඬවල් ഘോഷාව කියන්නේ කනට අමිහිරි හඬවල් හරිද දැන් ඔන්න අපි හිතමු ඕගොල්ලන්ගේ ගේ ගායින් වාහන ගොඩාක් යන හෝන් ගහගෙන හරිද එතකොට එහෙම යනකොට පුතේ ඔබට මට මොනවාද ഘോഷාවක් ඇති වෙන්නේ හරිද හැබැයි ඕගොල්ලෝ ලස්සනට කනට මිහිරි සංගීතයක් මේ ප්‍රජාත්සර්ගේ කටහඬ වගේ අහන්න ආසයිනේ නේ හරි එතකොට වෙන බලන්නකෝ රයිට් අණුව පිටුව මෙල්ල ගන්නකෝ අණුව පිටුව පුතේ හොඳට බලන්න රිද්මයකට අණුව ගැයෙන හෝ වැයෙන ශබ්ද මියුසික් අපි කියනවා සංගීතය කියලා කියනවා රයිට් වයලින් වාදනය බටනලා වාදනය හරිද රිද්මයානුකූල නොවන අවිධිමත් ශබ්ද අපි කියනවා ഘോഷාව කියලා මොනවා කියලා කියනවද පුතේ ഘോഷාව කියලා කියනවා noises right එතකොට නගරයක වීදියක ගමන් කරන වාහන රථ වාහන ශබ්ද කර්මාන්තශාලාවල ශබ්ද ഘോഷාව කියලා අපිට ගන්න පුළුවන් පින්තූර කීපයක් දීලා තියෙනවා පැහැදිලිද බලන්නකො පුතේ ഘോഷාකාරී ශබ්ද ඇසෙන වෙලාවල් ඔය ගරාජ් එකක පින්තූරයක් දාලා තියෙනවා ඊළඟට පොලක මාකට් එකක නේද අවස්ථාව ඊළඟට ඕගොල්ලන් නගරයක වීථියක අවස්ථාවක් දීලා තියෙනවා ඊළඟට ඔය වෙල්ඩින් කරන ස්ථානයක ඒ වගේ ශබ්ද ඇහෙන විදියක වැඩසටහනක් තියෙනවා නේද බලන්න පුතේ ඕගොල්ලන්ට එතකොටනේ රයිට් ගන්න අනුමාත්‍රකාව සංගීතය මියුසික් සංගීතය අනුමාත්‍රකාව සංගීතය අහගෙන නේ ඉන්නේ රයිට් දැන් ඉතින් සමහර කාලවල සංගීතය දාලා තියෙන්නේ බාහිර බෑග්ග්‍රවුන්ඩ් මයික් ඔන් කරා නම් අපිට අහන්න පුළුවන් ඕනේ නැහැ ඒ වුණාට හරිද එතකොට පුතේ අපි ගත්තයින් පස්සේ සංගීතය අනුමාත්‍රකාව සංගීතය ලියන්නේ කියන දේ රතු පෑනේ රිද්මයකට අණුව ගැයෙන හෝ වැයෙන රිද්මයකට අණුව ගැයෙන හෝ වැයෙන ශබ්ද කළු පෑනෙන් ලියන්න පැට්ටෝ කළු පෑනෙන් ලියන්න සංගීතය ලෙස හඳුන්වයි සංගීතය ලෙස හඳුන්වයි ලියන්න පැට්ටෝ උදාහරණ මොනවාද සාමාන්‍ය පෑනෙන් ලියන්න වයලින් වාදනය බටනලා වාදනය ප්‍රජාසයෙන් කටහඬ කියලා ලියන්න එපාය හරි ඔව් එයාගේ කටහඬ සංගීත වගේ තමයි වෙලාවකට හොඳයි ගෙදර කට්ටිය නම් කියනවට නිතරම රයිට් ඊළඟට පුතේ අනුමාත්‍රකාව ගන්න ഘോഷාව right අනුමාත්‍රකාව ഘോഷාව noises හරි ලියන්න ඒක ඇරද රතු පෑනෙන් පුතේ
ලියන්නත් බැහැ. රිද්මය අනුකූල නොවන රිද්මය අනුකූල නොවන රිද්මය අනුකූල නොවන අවිධිමත් ශබ්ද රිද්මය අනුකූල නොවන අවිධිමත් ශබ්ද අවිධිමත් ශබ්ද අවිධිමත් ශබ්ද අලු බැලලියන් ഘോഷාව ලෙස හඳුන්වයි 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 ලියන උදාහරණ පුතේ ලියන උදාහරණ යන්ත්‍ර සූත්‍ර වලින් නැගෙන හඬ 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 වෙළඳ පොලක ඊළඟ එක වෙළඳ පොලක කෑ ගසන හඬ කෑ ගසන හඬ වෙළඳ පොලක කෑ ගසන හඬ right ඒ ඇති එතකොට පුතේ ඕගොල්ලන්ට සංගීතය පීඩාකාරී නෙමෙයි හැබැයි ഘോഷාව පීඩාකාරී මතක තියාගන්න හරිද දැන් සංගීතයෙන් පුළුවන් නේ පුතේ හෘද රෝගීන්ගේ රෝග සුව කරන්න අපි ඒකට කියනවා සංගීත චිකිත්සාව කියලා ඒ ගැන කතා කරන්නේ 8 වසරේදී හරිද සංගීතයට පුළුවන් පුතේ මිනිස්සුන්ගේ මනස වෙනස් කරන්න අපි සංගීතය ගැන කතා කරනකොට නෑ එහෙම ඕනේ නෑ සංගීතය කියන්නේ පුතේ විශ්ව භාෂාවක් කියලා කියන්නේ ඒ කියන්නේ ඕනම භාෂාවකින් ගායනා කරනකොට වාදනය කරනකොට අපිට ඒකට හිත ඇදිලා යනවා නේද අන්න විශ්ව භාෂාවක් කියලා තමයි සංගීතය කියන්නේ රයිට් ඕකේ පුතේ තේරුණානේ පැහැදිලිනේ ලියන්න වෙනම තරුවක් දාලා සංගීත කනට අමිහිරි නොවන අතර සංගීතය කනට අමිහිරි නොවන අතර ഘോഷාව කනට අමිහිරි වේ ഘോഷාව කනට අමිහිරි වේ ഘോഷාව කනට අමිහිරි වේ හරිද ඊළඟ මාතෘකාව ගන්න ශබ්දය නිපදවීම සඳහා උපකරණ නිර්මාණය කිරීම ශබ්දය නිපදවීම සඳහා උපකරණ නිර්මාණය කිරීම ඊළඟ මාතෘකාව ලියා ගන්න පුතේ ශබ්දය නිපදවීම සඳහා උපකරණ නිර්මාණය කිරීම උපකරණ නිර්මාණය කිරීම ශබ්දය නිපදවීම සඳහා උපකරණ නිර්මාණය කිරීම හරිද දැන් ඇත්තටම නම් ඕගොල්ලන්ගේ පාඩමේ ගොඩක් අපි අවසාන හරියට ඇවිල්ලා තියෙන්නේ මතක තියාගන්න හොඳද හැම සෙනසුරාදාවකම ඕගොල්ලන්ගේ මේ ටයිම් එකට පන්තියේ යනවා ඕගොල්ලෝ හැමෝම ලොග් වෙන්න මම අර කලින් කිව්වා වගේ පන්ති ඉවර නැහැ තාම හොඳේ පන්තිය දවල් 12 වෙනකන් යනවා හොඳට අහගෙන ඉන්න අර මම කලින් කිව්වා වගේ මගේ ආදරණීය දරුවනේ ඕගොල්ලන්ට අපි මේ මාසය තුලම අර නිදහසේ එකතු වෙන්න අවස්ථාව දීලා තියෙනවා. ඒ කියන්නේ ෆ්‍රී කාඩ් ලබා දෙන්න ෆ්‍රී ලබා දීලා තිබෙනවා.
එතකොට ඕගොල්ලන්ට අපි උගන්වන ක්‍රමවේදය හොඳ නම් හරිද? අපිත් එක්ක දිගටම ගියොත් මේ වැඩේ කරගන්න පුළුවන් කියලා හිතුනොත් ඕගොල්ලෝ එකතු වෙන්න අපිත් එක්ක. හරිද? බල කරන්නේ නැහැ කිසි කෙනෙක්ට. හරිද පුතේ? ඕගොල්ලන්ට පාඩම තේරෙනවා නම් අනේ පුතේ හොඳට තේරුම් ගන්න. හොඳේ මේ කියන දේ. පාඩම තේරෙනවා නම් දිගටම එකතු වෙන්න. එහෙම නැත්නම් ඕගොල්ලෝ අයින් වුණාට කමක් නැහැ. හොඳේ තරහ නැහැ. එතකොට පැට්ටෝ ඕගොල්ලන් මෙහෙමයි. ඕගොල්ලන්ට තියෙන ඕනම ප්‍රශ්නයක් අපිට එවන්න. හරිද? ඕගොල්ලන්ට විෂයට අදාළව ප්‍රශ්න ඔක්කොම එවන්න. හරිද? එකතු වෙලා ඒ කියන්නේ ඒවත් එක්ක අපිට එකතු වෙලා හරිද? මොනවාද ඕගොල්ලෝ අර අපි දීලා තියෙනවා WhatsApp නම්බර් එකක් 070 70 70 325 කියන. එතකොට මේ නම්බර් එකට ඕගොල්ලන්ගේ නම පන්තිය එකතු කරන්න. ඊට පස්සේ ඕගොල්ලන් නැවත group එකට එකතු කරනවා. හරිද? ඊට පස්සේ පුතේ ඕගොල්ලන්ට පුළුවන් අපේ ගණිතය පන්තිය කරන්නේ පුතේ අමිත් රණතුංග කියන සර්. ඊට පස්සේ විමල් ප්‍රියන්ත සර් සිංහල ඉතිහාසය ප්‍රියන්ත අත්තරගේ සර්. කොමර්ස් කියන විෂය කරන්නේ අයියලා අක්කලාට අමිල රාජපක්ෂ සර්. එතකොට මේ හැම ගුරුවරයෙක්ම දුමින්ද සූර්යාරච්චි සර් ඉංග්‍රීසි කරනවා. එතකොට මේ හැම ගුරුවරයෙක්ම එකතු වෙන්නේ පුතේ ඕගොල්ලොත් එක්ක නතර කරන්න නෙමෙයි. හරිද? එක දිගට පන්ති පවත්වාගෙන යනවා. නවත්තන්නේ නැහැ පුතේ. ඒ කියන්නේ හෝල් ක්ලාස් පටන් ගත්තත් අපේ ඔන්ලයින් පන්ති කරගෙන යනවා. ඔන්ලයින් පන්ති කරනකොට පුතේ ඕගොල්ලන්ට ගොඩාක් වාසි. ගෙදරින් එළියට යන්න ඕනේ නැහැනේ. ගෙයි ඇතුලේ ඉඳගෙන තමන්ගේ පොත් මේසෙක ආව ඉඳන් තමන්ට වැඩ ටික කරගෙන යන්න පුළුවන්. හරිද? එතකොට මේ විදිහට ඕගොල්ලෝ එකතු වෙන්න. හරිද? අපේ අකුර ඇකඩමි එකට ඕගොල්ලෝ SMS එකක් දාන්න 0.70යි 70යි 70යි 325. ඒක තමයි නම්බර් එක. අපි ඕගොල්ලන්ට ඇඩ්වර්ටයිස්මන්ට් එකකුත් දාලා ඇති. ඒවට එකතු වෙන්න. හරිද? 0.70යි 70යි 70යි 325. හරිද? ඕකේ. ඊළඟට පුතේ ශබ්දයේ නිපදවීම හා උපකරණ නිර්මාණය. දැන් අද මේ පන්තිය ඉවර වෙච්ච ගමන් ඕගොල්ලෝ කරන්න ඕන පොඩි වැඩක් තියෙනවා හලු. මොකක්ද දන්නවද? ඕගොල්ලෝ බඩු ටිකක් එකතු කරගෙන ගෙදර සංගීත භාණ්ඩ හදන්න යනවා. දැන් කඩයක් දාන්න යනවා. හරිද? දැන් ඉතින් එහෙම නෙමෙයි මම මේ කියන්නේ පොඩි පොඩි වැඩ ටිකක්. හරිද? සංගීතය නිපදවන උපකරණ ටිකක් හදන්න තමයි දැන් යන්නේ. මේවා මේ මා වියදම් යන්නේව නෙමෙයි. චූටි වියදම් යන්නේ. පුළුවන් නම් ඒවා හදලා අපිට එවන්නකො පුතේ. හරිද? හරිද? අපිට එවන්නකො ඒවා හදලා. මොකද දන්නවද? ඒවා අපිට ගොඩාක් වැදගත් වෙන දේවල්. මම හැදුවනේ පුතේ ඕවා චූටි කාලේ. හරිද? එතකොට ඕගොල්ලන්ටත් පුළුවන්. මොකක්ද දන්නේ මේ දැන් කරන්න යන්නේ? සංගීතය නිපදවන භාණ්ඩ හදන්න යන්නේ. පොඩි දෙයයි. ඕගොල්ලන්ට දන්න ඕගොල්ලෝ චූටි කාලේ හදලා තියෙනවා. දැන් අපේ අර සමහර ළමයි ඉන්නවා අපේ දැන් අර දිනෙත් කියන දරුවා මම අර ඉස්සෙල්ලා කිව්වේ. එයයි ඩ්‍රම් සෙට් එකක් හදාගෙන ඉන්නේ. හරිද? එයයි ඩ්‍රම් සෙට් ගහන එක තමයි එයාගේ වැඩි. සමහර අය තබ්ලා හදලා තියෙනවා, බෙර හදලා තියෙනවා නේද? එතකොට ඒ වගේ ඕගොල්ලන්ට පුළුවන් මොනවද? සංගීත භාණ්ඩ නිර්මාණය කරගන්න. හරිද? දැන් කොහොමද දන්නේ ඔය කරන්නේ? ඕගොල්ලෝ ගන්නෝ කම්බියක්. මොනවයි ගන්නෙ? කම්බියක් ගන්න. ඊට පස්සේ එකතු කරගන්නවා ටොනිප්පියන් ටිකක්. ටොනිප්පියන් කියන්නේ අර බීම බෝතල් වල පියන එව්වා. දන්නවා අපේ ළමයි නේද? ටොනිප්පියන් කියලා දැන් ඉතින් ඕගොල්ලෝ අර ප්ලාස්ටික් පියන් කෑල්ල ගන්න එපා. හරිද? ප්ලාස්ටික් පියන් නෙවෙයි. මම කියන්නේ පුතේ ඕගොල්ලන්ට අර ඇලුමිනියම් පියන්. හරිද? මේ ඇලුමිනියම් පියන් ටිකක් අරගෙන තලන්න. තලලා හරිද? මෙන්න මේ වගේ මැදින් සිදුරු කරන්න. හරිද? දැන් ලබන සතියේ පන්තියට ඕගොල්ලෝ සහභාගී වෙනකොට අපි හරි කැමතියි ඕගොල්ලෝ මෙන්න මේ වගේ උපකරණ හදාගෙන පන්තියේ ඉස්සරහා වාඩි වෙනවනම් මේක මැදින් සිදුරු කරලා පුතේ ඊට පස්සේ මේකට ගොඩක් වටිනවා පුතේ අර ස්පෝක් කම්බි කූරක් ගන්න පුළුවන් නම් ඒ කියන්නේ බයිසිකලෙන් පන්න ගන්න හොරාට ස්පෝක් කම්බියක් ඈ ඊට පස්සේ ඒකට අමුණ ගන්න. ඒක ටිකක් ශක්තිමත්. හරිද? ඊට පස්සේ ඕගොල්ලන්ට ගෙදර චූටි නංගියෙක් මල්ලියෙක් ඉන්නවා නම් එයා අඬනකොට නලවන්නත් පුළුවන් මේක භාවිතා කරලා. මෙන්නම් මේ මං හදපු එක මේකෙන් සද්ද දාන්න පුළුවන් කියලා කියන්නේ. එතකොට නංගි බලනවා මේක ඕල්ලල බලනවා. එතකොට තමයි සද්දය එන්නේ. හරිද? එතකොට පුතේ ඕ ගොඩක් අය දානවා මං හැදුවා කියලා. ගොඩක් හොඳයි ඈ. එතකොට ඕගොල්ලන්ට අලුතෙන් කරන්නත් පුළුවන්. හරිද? ඉතින් ඒ නිසා ඔන්න පළවෙනි උපකරණය තමයි පුතේ අපි නිර්මාණය කරන්න යන්නේ මොනවද? බීම බෝතල් මූඩි කීපයක් ආධාරයෙන් අපි මේකට කියන්නේ මොකද්ද? පුළුවන් නම් නම කියන්න මේකට. මොකද්ද කියන්නේ මේකට? අමාර අය නම් එක එක වචන දානවා. chat එකට දාන්න. මයික් ඔන් කරන්න එපා. හරිද? මොනවද අපි මේකට කියන නම? හරිද? ඔව්. එතකොට මොනවද? කවුරුවත් දන්නේ නැහැ මේකේ නම. පහවසරට කියලා දෙන්න. හරිද? පන්තේරුව. ටොනිප්පියන් වලල්ල. තව අපේ දරුවෝ දාන්න. ඇදුව නම් නම දාන්න එපා. සීනුව. සිලිසිලිය. අන්න වචනේ. ඒක තමයි ලස්සනම. හරිද? ඒක තමයි සිංහල වචනේ බලන් යනකොට. හරිද? චල් එක. සමහර කට්ටිය චල් එක. ඔය චල් එක ඩල් එක වෙනවා ඊට පස්සේ. හරිද? හරි ඇති. නම් ඇති. රයිට් ඕකේ. ලියමු සිලිසිලිය නිර්මාණය කිරීම. සිලිසිලිය නිර්මාණය කිරීම.
හරිද? චල් වලල්ල කියලා දානවා. right? සිලි සිලිය නිර්මාණය කිරීම. මාතෘකාව. okay. සිලි සිලිය නිර්මාණය කිරීම. ලියන්න පැට්ටෝ අවශ්‍ය ද්‍රව්‍ය. අවශ්‍ය ද්‍රව්‍ය. දැන් ඉතින් අර කළු පෑනෙන් තමයි ලියන්නේ අවශ්‍ය ද්‍රව්‍ය කියලා. හොඳයි. ඊට පස්සේ ඒක යටතේ නිල් පෑනෙන් ලියනවා. ලියන්න. බීම බෝතල් මූඩි කීපයක්. බීම බෝතල් මූඩි කීපයක්. ශක්තිමත් කම්බියක්. ශක්තිමත් කම්බියක්. බීම බෝතල් මූඩි කීපයක් ශක්තිමත් කම්බියක්. හරිද පැට්ටෝ ලියන්න ක්‍රමය. ක්‍රමය ලියන්න. බීම බෝතල් මූඩිගෙන බීම බෝතල් මූඩිගෙන බීම බෝතල් මූඩිගෙන සිලි බිලිය කියලා දාන සමහර කට්ටිය කමක් නැහැ. බීම බෝතල් මූඩිගෙන මිටියකින් තලා මිටියකින් තලා මිටියකින් තලා බීම බෝතල් මූඩිගෙන මිටියකින් තලා මැද සිදුරු කරගන්න මැද සිදුරු කරගන්න මැද සිදුරු කරගන්න මැද සිදුරු කරගන්න ඉන්පසු බීම බෝතල් මූඩිගෙන මිටියකින් තලා මැද සිදුරු කරගන්න ඉන්පසු එය තුලින් කම්බිය යවා එය තුලින් කම්බිය යවා ගැට ගසා සොලවන්න බීම බෝතල් මූඩිගෙන මිටියෙන් තලා මැදින් සිදුරු කර ඒ තුලින් කම්බිය යවා ගැට ගසා ගන්න. ඉන්පසු සොලවන්න. රයිට් පුතේ මේක ඇඳගන්න. මේක ඇඳගන්න. Harida, it is finished, my guys. How about you? Okay, good. ලියන්න නිරීක්ෂණ
ලියන්න නිරීක්ෂණ ලියන්න 16 වෙන විට 16 වෙන විට ශබ්දයක් ඇතිවේ ශබ්දයක් ඇතිවේ ශබ්දයක් ඇතිවේ ශබ්දයක් ඇතිවේ නිගමනය කියලා කළු පෑනෙන් ලියන්න පුතේ නිගමනය නිගමනය ලියන්න ශබ්ද ඇතිවීම සඳහා කම්පනය සිදුවිය යුතුය කම්පනය සිදුවිය යුතුය right එතකොට දැන් මේ අවදියේ ඕගොල්ලෝ ගෙදර නිකන් ඉන්න නිසා ඔය ප්‍රැක්ටිකල් කරන්න පුතේ ඇත්තට මේක වටිනව නිකන්නේ ඉන්නේ ගෙදර කට්ටිය එකතු කරගන්න අපි මේ වැඩේ කරමු කියලා වැඩේ පටන් ගන්න වැඩේ හරිද ඕකේ ඊළඟ මාතෘකාව නිර්මාණය කරලා ලියන්න පුතේ ටකයක් සෑදීම ටක දැකලා තියෙනවද ටකයක් හරිද දැන් ඔය අපේ පැත්තේ මිනිස්සෙක් හිටියා එයාගේ කුඹුරක් තිබුණා එයා මොකද්ද කරේ ටක ටිකක් හදලා කුඹුරේ තනින් තන කණු වල ඉඳලා මේ ගෙදර ඇඳේ ඉතින් ලණුවක් ඇදගෙන මේක හොරව කල්පනා කරලා බලන්න පුතේ එතකොට දැන් ඕගොල්ලන්ට පුළුවන් මේ දවස්වල ගෙවල් වල ගස් වල ජම්බු වෙන්නේ ඊළඟට ජම්බු ටික බේර ගන්න ඕනේ ලේන්නුන්ගෙන් මේ වෙනේ කුරුල්ලන්ගෙන් බේර ගන්න ඕගොල්ලන්ට පුළුවන් ගේ ඇතුලේ ඉඳන් මොකද්ද සද්දයක් දාන්න දැන් වෙනද නැති සද්දයක් හෙට ඉඳලා එනකොට කුරුල්ල බලන මේ මොකද්ද උනේ කියලා මම එදා වගේ ගියා ජම්බු ගහ ගාවට ගිහිල්ලා ජම්බු ගෙඩිය කන්න හැදුවා විතරයි ඩබාන් ගාලා සද්දයක් ආවා මං හිතුවා මට වෙඩි තිබ්බා කියලා කුරුල්ලා කියනවනේ කට්ටිය යන්න එපා මලාතේ එහෙම කියලා කියනෝනේ එතකොට ඕගොල්ලෝ කල්පනා කරලා බලන්න අද ඕගොල්ලන් කොහොමද මේ ටකය හදාගන්නේ හරිද මේකට ඕන ලොකු තඩි නෑ එහෙම ඕනේ නෑ පොඩි ටින් එකක් හරිද ටින් එකක් නැත්තම් ලොකු දඩාර පණිට්ටුවක් ගත්තත් කමක් නෑ හැබැයි ලොකු දණ්ඩකුත් ඕනේ ඊට පස්සේ හරිද දැන් අපි ගන්නවා මොනවාද ලෝහමය බාස්කට් එකක් ගන්නවා ටින් එකක් ගත්තත් කමක් නෑ නේද හිස් ටින් එකක් වාගේ නෑ හිස් ටින් එකක් තමයි අපිට ඕන හරිද නැත්නම් අර සින්දුවනේ කට්ටිය කියන්නේ හිස් ටින් එකක් ගන්නවා හරිද තරමක විශාල එකක් ගත්තොත් සද්ද වැඩි නැත්නම් 17 එකක් වගේ එකක් ගත්තම ටාන් ටාන් ගාලා සද්ද යටි හරිද එතකොට අර පන්සලේ ඝන්ටාරය හදන්නේ ආන් මේ වෙලේ තමයි දැන් මේ කරන්න යන්නේ ඕගොල්ලෝ ගන්නවා පුතේ යකඩ ටින් එකක් ටින් ආධාරකය හරිද හොඳට ආගන්නකො ඔන්න ටින් ආධාරකය ගන්න ටින් ආධාරකය අරගෙන ටක් යාද නැටි අපි දන්නවා කියලා දැන් අමාර කට්ටිය කියනවා මම දාන්නවා හදලත් ඇති එතකොට අද ඒවට කරලා බලන්නකො හරිද මෙන්න මේ ටින් එක අරගෙන පැට්ටෝ මේ ටින් එක ඇතුළට ඕගොල්ලෝ යවන්න යකඩ ලෝහයක් යවන්න මේ වගේ නූල් ආධාරකයකින් ඒක සම්බන්ධ කරගන්න හරිද මම මේ මෙහෙම ඇඳට ඕගොල්ලන්ට පේන්නේ නැහැ මෙන්න මේ කොටස ටින් එකෙන් වැහිලා තියෙන්නේ හොඳේ එතකොට මම මෙහෙම අඳිනවා ඔය කඩ ඉරි වලින් අඳින්නේ ඇතුලේ පේන්නේ නැති කොටස ඊට පස්සේ මේකට අපි දානවා පුතේ ලණුවක් හරිද එතකොට පුතේ මෙන්න මේකෙන් අපිට මොනවාද ශබ්දය හට ගන්නවා මේක චලනය කරනවා හරිද මේ විදිහට ටකයක් නිර්මාණය කරනවා එවනම් අපිට ටකයක් කරන්න අවශ්‍ය වෙන්නේ මොනවද අවශ්‍ය වෙන පුතේ තරමක විශාල ටින් එකක් ඊට පස්සේ ශක්තිමත් කම්බියක් නයිලෝන් නූල් යකඩ කූරක් ඕන වෙනවා ඔය චූටි කැලි ටික ඕන වෙන්නේ හරිද පැට්ටෝ right ලියන්න අවශ්‍ය ද්‍රව්‍ය අවශ්‍ය ද්‍රව්‍ය ලියන්න තරමක විශාල ටින් එකක් තරමක විශාල ටින් එකක් තරමක විශාල ටින් එකක් තරමක විශාල ටින් එකක් යකඩ කැබැල්ලක්
යකඩ කැබැල්ලක්. යකඩ කැබැල්ලක්. නූලක්. 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 ලියන්න පුතේ ක්‍රමය. ක්‍රමය. ක්‍රමය කියලා කළු පෑනෙන් ලියන්න. හොඳේ. ක්‍රමය. ක්‍රමය. තින්නාධාරකයගෙන පහත රූපයේ ආකාරයට තින්නාධාරකයගෙන පහත රූපයේ ආකාරයට යකඩ කැබැල්ලට සම්බන්ධ කර චලනය කරන්න හරිද පුතේ ඉක්මනට මේක ඇඳ ගන්න මේක ඇඳ ගන්න පුතේ හරිද පුතේ ඉවරයිද තාම නෑ කලබලයක් නෑ මීට වැඩ කරගෙන යමු සමහර කට්ටිය නම් ඉවරයි හැබැයි මේ ඉවරයි කියලා අර කොළඹ මේ මොකද අර කළුව මාරපන් ගියා වගේ වැඩ කරන්න එපා හරියට වැඩේ කරන්න හොඳේ ලස්සනට රූප සටහන් අඳින්න අඩුවල පාවිච්චි කරලා මේවා චිත්‍ර නෙමෙයි හොඳේ සමහර කට්ටිය හිතන් ඉන්නවා මේ චිත්‍රේ කියලා චිත්‍ර නෙමෙයි මේක රූප සටහන් හරිද ඒක ලස්සනට කරන්න පුතේ මොකද පොත ඕගොල්ලන්ගේනේ පොත ලස්සනට තියාගන්න පුතේ පොත් වලට ආදරය කරන්න හරිද මහන්සි ගන්න පුතේ හැම නිතරම අද මේ පන්තියේ ඉවර වුණාම ඇත්තටම කල්පනා කරන්න ඕගොල්ලෝ ශබ්දය ගැන ඉගෙන ගත්තද නැද්ද කියලා මගේ ආදරණීය දරුවනේ ඕගොල්ලෝ ඒක ගෙදර කට්ටියට කියලා දෙන්න හරිද අම්මේ මෙහෙමයි ශබ්දය කියන්නේ අම්මේ කම්පනයක් සිද්ධ වෙන්න ඕන ඔන්න බලන්න අම්මේ කියලා මේසෙකට තට්ටුවක් දාන්න ඊළඟට උඹනාම නම් අම්මට තවදුරටත් ඒ ගැන පෙන්වා දීමට කුස්සියට ගිහිල්ලා පිඟානක් බිම අතාරින්න. එතකොට අප්පට පේනවා හොඳටම ශබ්දය ඉගෙනගෙන කියලා. ඊට පස්සේ ශබ්දය ඇහෙන්න ඔයයට හොඳට හරහා ගහන්න කලින් ඔයා අම්මට කියන්නේ ඊට පස්සේ අම්මේ ශබ්ද ප්‍රදාන වශයෙන් ආකාර දෙකයි. එකක් තමයි අම්මේ ස්වභාවික ශබ්ද අනිත් දෙක කෘත්‍රිම ශබ්ද. මේ කොයි ශබ්දෙත් අහන්න අම්මේ අපිට කනක් තියෙන්න ඕන. මේ කනේ ප්‍රමාණය වැඩි වෙන්න අම්මේ අපිට ඇහෙන ශබ්ද තරංග ප්‍රමාණය වැඩි වෙනවා කියලා කියන්නේ. ඊට පස්සේ ඔයා අම්මේ අර යහ බෙදර අල්ලපු ගෙදර කේලම් කියනකොට අහන් ඉන්න රහස් කියනකොට අහන් ඉන්නේ කන දාගෙන කම්පෙත්තේ විශාල ක්‍රමයක් වැඩි කරගන්න පුළුවන්. ඒ සඳහා ඔයාලට කාඩ්බෝඩ් එකක් ගන්න පුළුවන්. හරිද? එතකොට ඔයා මොකද්ද කරන්න ඕන? මේ හේතු ආකාරයට කාඩ්බෝඩ් එක හදලා කුඩා සිදුර තියාගන්න. විශාල සිදුර නෙමෙයි. ඊට පස්සේ අම්මේ ඔයාලට වැඩි ශබ්ද තරංගයකින් මේක අහන්න පුළුවන්. ඔන්න දැන් අම්මෝ ඔය ගැදමැටික් එක ඔයාලට කලින් හදා ගන්නවා. හරිද? ඒ නිසා පුතේ ආදරණීය දරුවනේ මම මේ ඕගොල්ලන්ට කියන්නේ තව කෙනෙක්ට මේ පාඩම කියලා දෙන්න. හරිද? ගොඩාක් වටිනවා. හරිද? හැමෝම පුතේ ගොඩක් හොඳට ඉගෙන ගන්න. ඕගොල්ලන්ගේ මේ ජීවිතේ ඉගෙනීම කියන එක නම් අතාරින්න එපා නවත්තන්න එපා. ජීවිතේ හැම මොහොතකම කොයි දෙයකින් හරි ඉගෙන ගන්න. දැන් අද මගේ පන්තිට ඇවිල්ලා මේ ප්‍රජාත්සර්ගේ පන්තිට ඇවිල්ලා පොඩියට හරි දෙයක් ඉගෙන ගන්න නම් ආන් ඒක තමයි මට සැටිස්. අන්න අපේ ඉගෙන ගත්ත දරුවෝ දවසකට හරි ඉගෙන ගත්තා. ඒක හරි වටිනවා. ඉතින් ඒ නිසා දරුවනේ මම ඕගොල්ලන්ට කියන්නේ ඔයාලා මේ පන්තිය පිළිබඳව කමෙන්ට්ස් එවන්න WhatsApp නම්බර් එකට අපේ 070 70 325. එතකොට ඒ නම්බර් එකට එවන්න ඕගොල්ලන්ගේ නම පන්තිය ඕගොල්ලෝ එකතු වෙන්න ඊට පස්සේ තව යාළුවෝ දැනුවත් කරන්න. හරිද? අද ඕගොල්ලන්ගේ හොඳම යාළුවට යාළුවෝ මෙහෙමයි පුතේ මේ අපේ අලන මෙහෙමයි. නිපුණ මෙහෙමයි. අපේ පන්තිය සෙට් වෙනවා. විද්‍යාව හොඳයි. එන්න එකතු වෙන්න. එක දවසක් එන්න.
මේ මාසේ පුරාවටම පුතේ ඕගොල්ලන්ට ෆ්‍රී ඊට පස්සේ ඕගොල්ලන්ට අපි කතා බහ කරගෙන යමු ඉස්සරහට කොහොමද වැඩි කියන්නේ කියලා. මතක තියාගන්න පුතේ පන්ති ඉවර නෑ තාම. වෙලාව තියෙන ඕන තරම්. එතකොට මොනවද කියන්නේ ඕගොල්ලෝ හරිද? එක දිගට ඉන්න. මතක තියාගන්න මේ කොරෝනා අවසන් වුණා කියලා අපේ ඔන්ලයින් පන්ති නවත්තන්නේ නෑ. ආදරණීය දරුවන්ට මම මේ කියන්නේ ඕගොල්ලන් එක දිගටම ඉන්න අපිත් එක්ක. හරිද? එක දිගටම ඉන්න. දෙසැම්බර් අග ඕගොල්ලන් එතනින් එහාට O level ලියන දක්වා පන්ති කරගෙන යනවා. හරිද? එතකොට පන්තියේ රෙකෝඩින් එකක් ඕගොල්ලන්ට දෙනවා. තව දවස් දෙකකින් ඒක බලන්න පුළුවන් අපේ අකුර ඇකඩමි එකට ලොග් වුණාම. හොඳද? එතකොට ඒ සඳහා ඕගොල්ලන්ට 0.70යි 70යි 70යි 325 නම්බර් එකට එවන්න. හොඳද? එතකොට ඕගොල්ලන්ට මේ වැඩසටහනට අපිට එකතු වෙන්න පුළුවන් දිගටම. හරිද? ලියන්න පැත්තෝ නිරීක්ෂණ කළු පෑනෙන්. ලියන්න නිරීක්ෂණ කළු පෑනෙන්. ලියන්න නිරීක්ෂණ කළු පෑනෙන්. නිරීක්ෂණ ලියන්න කළු පෑනෙන්. යකඩ කූර චලනය කරන විට 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 ශබ්දය හටගනී. ශබ්දය හටගනී. ශබ්දය හටගනී. නිගමනය ලියන්න. ශබ්දය ඇතිවීමට කම්පනයක් සිදුවිය යුතුය. කම්පනයක් සිදුවිය යුතුය. හරිද? right. එතකොට දැන් මම ඕගොල්ලන්ට කිව්වනේ ආදරණීය දරුවනේ පොත් දෙකක් තියාගන්නයි කියලා. හරිද? දැන් අර කියපු දෙවෙනි පොත ගන්න. ඒ කියන්නේ දැන් ගේ හතර වටේ දුවන්න එපා. අනේ අම්මේ පොතක් නැහැ, අනේ අම්මේ පොතක් නැහැ කියලා. මෙහෙම කරන්න. දැන් කලබල වෙන්න එපා. අහගෙන ඉන්නකෝ පැට්ටෝ. අහගෙන ඉන්නකෝ. ඕගොල්ලන් ප්‍රශ්න පොතක් තියාගන්න. පිටු 81 පොඩි පොතක්. හරිද? ඒ ප්‍රශ්න පොතේ ඕගොල්ලෝ ප්‍රශ්න ලියනවා ඉස්සෙල්ලා. ඊට පස්සේ උත්තර ලියන්න. ඊට පස්සේ ඒක ෆොටෝ කරලා අපිට එවන්න. හරිද? අපි බලනවා. එතකොට පැට්ටෝ මෙහෙමයි. අහගෙන ඉන්නකෝ. මේ ප්‍රශ්න ටිකට අද මේ දැම්ම වැඩේ පටන් ගන්න. හරිද? මම ප්‍රශ්න පහක් වගේ දෙන්නේ. ඒ ප්‍රශ්න පහට උත්තර ලියන්න. හරිද? ලියන්න පළවෙනි ප්‍රශ්නය දැන් පොතක් නැත්නම් ඔය පොතේ පැන්සලෙන් ලියා ගන්න. ඊට පස්සේ අලුත් පොතක් අරගෙන ඒක ලියන්න. අර ටික මකලා දාන්න පුළුවන් නේ. හරිද? තියෙන පොතේ පැන්සලෙන් ලියා ගන්න දැනට. ලියන්න පළවෙනි ප්‍රශ්නය පුතේ. ලියන්න පළවෙනි ප්‍රශ්නය. අප අවට පරිසරය තුල ඇසෙන ශබ්ද තරංග සඳහා ඇසෙන ශබ්ද සඳහා උදාහරණ ලියන්න. උදාහරණ ලියන්න. ඊළඟ එක අප අවට පරිසරය තුල ඇසෙන ශබ්ද සඳහා උදාහරණ ලියන්න. ඊළඟ එක ශබ්දය ශ්‍රවණය කරන ඉන්ද්‍රිය කුමක්ද? ශබ්දය ශ්‍රවණය කරන ඉන්ද්‍රිය කුමක්ද? ඉන්ද්‍රිය කුමක්ද? ඊළඟ එක ශබ්දය ඇතිවීමට පෙර කුමක් සිදුවිය යුතුද?
ශබ්දය ඇතිවීමට පෙර කුමක් සිදු විය යුතුද? ඊළඟ තරු දාලියන් පුතේ. ඊළඟ ප්‍රශ්නය. ශබ්ද ප්‍රධාන ලෙස ආකාර දෙකකි. ඒවා ලියා දක්වන්න. ඒකටම ලියන්න. ඒ සඳහා උදාහරණ ලියන්න. හරිද? පුතේ අපාවට පරිසරය තුල ශබ්ද ප්‍රධාන ලෙස ආකාර දෙකකි. ඒවා ලියන්න. ඒ සඳහා උදාහරණ ලියන්න. පුතාලා හැමෝම කැමරා ඔන් කරන්න. හරිද? එතකොට ආදරණීය දරුවනේ අකුර ඇකඩමි අධ්‍යාපන ආයතනයේ අද දින විද්‍යාව පන්තියට සම්බන්ධ වුණු ඔබ හැම දිනාටම අපි සෞභාග්‍යමත් අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සුවදායි සතියන්තයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම ආයුබෝවන්.